අපේ ඩිජිටල් ඉස්කෝලය මගින් මෙහෙවන සම්මන්ත්‍රණ මාලාවේ සිංහල අවසාන සම්මන්ත්‍රණය සාහිත්‍ය. එතකොට දැන් මේ ප්‍රශ්න පත්‍රය ඔබට ලැබිලා ඇති. දැන් WhatsApp group වල හිටපු ළමයින්ට මේක ලැබිලා ඇති. කවුරු හරි දරුවෙක් Facebook එකෙන් මේක ගන්නවා නම් ඔයාලගේ link එකත් එක්කම පළවෙනි මේ පේපර් එක තියෙනවා. ඉස්සෙල්ලා පේපර් එක අරගෙන සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න. එතකොට ඔබට සාර්ථකව ඵලයක් ලබන්න පුළුවන්. මොකද පේපර් එක අතේ නැත්තම් ඒ මේ ඵලදායී බව ලබන්න පුළුවන් බව අඩුයි. මොකද ප්‍රශ්න අතේ නැති නිසා. හොඳයි. ඉස්සෙල්ලාම අපිට පළවෙනි ප්‍රශ්නේ එන්නේ දැන් මෙහෙමනේ 1 2 3 4 ප්‍රශ්න වල ප්‍රශ්න පිළිතුරු සැපීම අනිවාර්යයි. පළවෙනි ප්‍රශ්නේ අපින් ඍජුවම ප්‍රශ්න 10ක් අහනවා නිර්දිෂ්ට ග්‍රන්ථය ඇසුරෙන්. සාහිත්‍ය පොත ඔබ මේ වන විට හොඳට කියවලා තියෙන්නේ. ඒක නිසා පොත කියවීම අවශ්‍යතාවයක් නැහැ මම මේ වෙලාවේ. මම ඔබට පුනරීක්ෂණය වශයෙන් ප්‍රශ්නෝත්තර සාකච්ඡා කරන්න. ශිල්පයට උපචාර නොකරන පළ නොදී පුතේ. මෙසේ කීවේ කවරෙක්ද? මෙසේ කීවේ කවරෙක්ද? දිසාපාමොක් ආචාර්යයන් තමයි අඟුලිමාල කතාවේදී මෙහෙම තමන්ගේ ශිෂ්‍යයාට කියන්නේ. ආයන්න ශිල්පයට උපචාර පිණිස කරන්නට කී දේ කුමක්ද? ශිල්පයට උපචාර කරන්නට මිනිසුන් 1000ක් මරා. පිළිතුර මිනිසුන් 1000ක් මරා ඇඟිලි රැගෙන ඒමට උපදෙස් දුන්නා. කවුද? දිසාපාමොක් ආචාර්යන්. දෙවෙනි ප්‍රශ්නය අහනවා දැසේ කඳුලැලි පිසදා බලනිමි හෙට හිරු එළියට වඩින දිනේ ණය නැති බිය නැති නිවහල් යුගයක පුංචි පුතා රජ කරනු පෙනේ. කවුද මේ කියන්නේ? මේ ඇතුළත් කවි පෙළේ රචකයා කවරෙක්ද? මහගමසේකර මහතා. මහගමසේකර මහතා. ආයන්න අවසාන පේලි දෙකින් දැක්වෙන කතකයාගේ ප්‍රාර්ථනය කුමක්ද? ණය නැති බිය නැති නිවහල් යුගයක පුංචි පුතා රජ කරනු පෙනේ. ඒකේ අර්ථය තමයි ණය නැති බිය නැති නිවහල් යුගයක ණයෙන්තොර කාටවත් වහල් භාවයකින් තොර යුගයක් තුල තම රටේ දරුවන් රජ කිරීම. 3 සීයේ මම බොහොම කරදර විඳගෙන ආවේ ආසොයා ගන්න. මෙම ප්‍රකාශය ඇතුළත් කතාවේ අනුවර්තකයාගේ නම. එතකොට මේ ප්‍රකාශයේ තියෙන මොන පොතේද? වැද්දේගම නවකතාවේ අනුවර්තකයා තමයි ඒ.පී. ගුණරත්න මහතා. එයා යනුවෙන් හඳුන්වන ලබන තැනැත්තාගේ නම ලියන්න. දැන් මේ කියන්නේ කවුද? පුංචි මණික කියන්නේ. පුංචි මණික යා කියලා කියන්නේ ඇයගේ සැමියා බබුන් පිළිබඳවයි. 4 හේන් පැලේ මා විදිනා සුරුකන් ඌරෝ ඇවිත් වටපිට කරති සක්මන්. ගොවියා පැල් රකින්නේ කවර භෝගයක් ආරක්ෂා කිරීමටද? කුරක්කන් භෝගය වගාව ආරක්ෂා කිරීම සඳහා. මෙහි දැක්වෙන පරිදි ගොවියා මූණ පාන අභියෝගය කුමක්ද? ඌරන්ගෙන් තම වගාව බේරා ගැනීමේ අභියෝගයෙන් තමයි වගාකරුවා ඉන්නේ. අංක 5. ඉතින් අපගේ දිවි නැති බ්‍රහ්මදත්තයන්ට මේ දැන් අප හැමදෙන මරණය. මෙසේ බියටපත් වූයේ කවරෙක්ද? මේක තියෙන්නේ කොහෙද? සතරකම් මන්ත්‍රණයේ. චූලනී බ්‍රහ්මදත්ත රජු ඇතුළු පිරිස තම රාජ්‍ය වට කරාම මේ විදිහට බය වෙන්නේ කවුද? වේදේහ රජතුමා. ආයන්න අහනවා මේ පාඩම ඇතුළත් කතාව රචනා කිරීමේ අරමුණ සඳහන් කරන්න. මෙහි අරමුණ මහෞෂධ පඬිතුමාගේ බුද්ධියේ බලමහිමේ ප්‍රකාශ කිරීම. මහෞෂධ පඬිතුමාගේ බුද්ධියේ බලමහිමේ ප්‍රකාශ කිරීම. 6 කුලින් කුලම සීලම වැහෙන කඳුරුය දොලින් දොලම කල්යල් කරන කුඹුරුය. මේ වර්ණනයට පසුබිම් වූ ප්‍රදේශය තමයි කොහෙද? කෑරගල ගම් ප්‍රදේශයේ කෑරගල වෙනුවෙන් තමයි මේ තියෙන්නේ. කවියේ ඉතිරි කොටස සම්පූර්ණ කරන්න කවියේ ඉතිරි කොටස එනවා පලින් පළම තල්පොල් ගෙවතු මැදුරිය තොලි කුලින් කුලම පුල් පියුමු පුල පනෙරුය. එතකොට ඊළඟට වෙනස් ප්‍රශ්නයක් අහනවා ආයන්න ප්‍රබුද්ධ යන මූලාශ්‍රයන්ගෙන් ප්‍රබුද්ධ සහ නොනිමිලි සිත්තම යන මූලාශ්‍රයන්ගෙන් උපුටාගත් නිර්මාණ සාහිත්‍ය සංග්‍රහය ඇතුළත් වන නම් මොනවද? ප්‍රබුද්ධ වලින් අරන් තියෙන්නේ ගංගාවේ සංගීතය කියන පාඩම වල පොතක. ඊළඟට නොනිමි සිත්තම සහ තවත් කතා වලින් අපි
අපේ පොතට ඇතුළත් වෙලා තියෙන්නේ අපටත් වැසිකිළියක් කියන කෙටි කතාව. එන්නේ කොයි සිටද කොතැනකටද යන්නේ ඔබ කුමකටද මාදුටු තැන විමසන්නේ මේ කවුපෙළේ රචකයා මේ කවුපෙළේ කතකයා කියන්නේ අත්දැකීම් අපිට කියන කෙනා තමයි ගංගාව නැත්නම් ගඟ උත්තරේ. මේ කවිපෙළේ රචකයාගේ නම එච්.එම්. කුඩලිගම මහතා. 9 අංක 9 පහත දැක්වෙන ග්‍රන්ථවල මූලාශ්‍ර වූ පාලි පාඨ මොනවාද? සද්ධර්ම රත්නාවලියේ මූලාශ්‍ර වූ පාලි පාඨය තමයි ධම්මපදට්ට කතා. 550 ජාතක පොතට මූලාශ්‍ර වූ ග්‍රන්ථය තමයි ජාතකට්ට කතා පොත. 10 වෙනි ප්‍රශ්නය අහනවා. එක් උණ දාට උක්දණ්ඩේ පැණිසේම වෙන් උණ දාට යක් දෙබරේ වදසේම. මේ කවිය අය ජන කවි ප්‍රවර්ගය නම් කරන්න. මේවා උපදේශ කවි. නැත්නම් හොඳ නරක කියා දෙන කවි තමයි මේවා. ආයන්න එක්වීම වෙන්වීම දැක්වෙන උපමා දෙක පිළිවෙලින් ලියන්නේ. එක්වීමට කියන්නේ කොහමද? එක්වීමට කියනවා උක්දණ්ඩේ පැණිසේම. එකතු වෙන එක හරියට උක්දණ්ඩේ පැණි වගේ. වෙන්වීම යක් දෙබරේ වදසේම. යක් දෙබරේ වදයක් වගේ යක් දෙබරේ වදයක් වගේ වෙන්වීම හරි කටුකයි. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ. 1 2 3 4 අනිවාර්යයෙන්. දෙවෙනි ප්‍රශ්නේ අහනවා. විද්දූත් නොබෝ කලකින් සිටුපුත්තට පුතෙකු විදා පියා නලවන කල ගැල් රකින්නවුන්ගේ පුත බරවුසුලන්නවුන්ගේ පුත කුමකුත් නොදන්නවුන්ගේ පුතේ කියා නලවයි. උග්ගසේන වස්තුවේ මේ සඳහන් සිටු පුත්‍රයාගේ නම කුමක්ද? උග්ගසේන. පිළිතුර බිරිඳගේ ගර්භාවට ලක් වූ සිටු පුත්‍රයාගේ කාර්යයන් දෙකක් ලියන්න. මේකේ තියෙන පැහැදිලිවම ගැල් රැකීම සහ බර ඉසිලීම කියන කාර්යයන් දෙක තමයි සිටු පුත්‍රයා විසින් කළේ. දෙවෙනි ප්‍රශ්නේ කියන 90 අංක 2. කස්තුරි තිලක සැදි නලලත සුමුටාන පුල් මහණේල් මල්දම් හිස දවටාන සලෙලුම් යනෙන නිති කැර කෙලි කවටාන රිලි මුදුනත වැද මදු වනමැද සුමුටාන. කවියා දූතයාට වනපෙත මැදට ඇතුළු වන්නට කියන්නේ කවර වේලාවකද? ඉරමුදුන් වේලාවේ මධ්‍යහන වේලාවේ තමයි කවිය කියන්නේ ඇතුළු වෙන්න කියලා. අංකිත පදවල අලුත් ලියන්න. සුමුටාන කියන්නේ ඉතා මට සිලුටු කියන එකයි, කවටාන කියන්නේ විහිළු, කවටකම් කියන එකයි. අංක 3 90 අංක 3 වර්ෂාවක් වැස පායන්නක් මෙන් කතා බහ කළද කාලයත් සමග තුරල් වී යන්නට විය. සති දෙක තුනකින් ඒ හැම දිනකටම අමතක වී ගිය ලෙසක් පෙනෙන්නට තිබුණි. එහෙත් මකරා නිදා ගන්නා විනා මිය ගියේ නැත. මේ කොහෙද? අපටත් වැසිකිළියක් කියන කෙටි කතාවේ තියෙන්නේ. අයන් අපෙන් අහන ප්‍රශ්නේ. සති දෙක තුනකින් අමතකව ගියේ කුමක්ද? සති දෙක තුනකින් අමතකව ගියේ මොකද්ද මතකද? වැසිකිලි තැබීම අමතක වෙලා ගියා. ආපහු සැරයක් කුණු ඉන්ස්පෙක්ටර් එනකම්. අයන් අහනවා අංකිත ප්‍රකාශයේ අදහස ලියන්න. ප්‍රකාශයේ අදහස තමයි බියජනක හැඟීම්, බියජනක කරුණ යටපත් වූවා මිස පහ වූවේ නැත කියන එක. මකරා නිදාගත්තා මිස මිය ගියේ නැත කියන්නේ ඒකයි. 90 අංක 4 වෙනි ප්‍රශ්නේ අහනවා. දෑතේ කරගැට සිඹසන සන්නට ලාගොය මෙන්දලු පවන් සලයි දහඩිය මුතු ඇට මල්වරු සාවී කරල් වරින් පීදී වැගිරේ. මේදී අයන් අහන ප්‍රශ්නේ දෑතේ කරගැට සිඹ සනසන්නට යන්නේහි ව්‍යංගාර්ථය කුමක්ද? මොකද්ද? ශ්‍රමිකයාගේ ශ්‍රමයේ වේදනාව පහ කරනවා, නිවනවා ලාගොයමින් පවන් සදලා. ආයන් අහන ප්‍රශ්නේ මේ කාව්‍යයේ ඛණ්ඩයේ ඇතුළත් රූපකාර්ථවත් යෙදුම උපුටා දක්වන්න. දහඩිය මුතු කැට මල් වරුසාවේ. දහඩිය සමාන කරනවා රූපකයක් මගින් මුතු කැටවලට. රූපකයක් කියන්නේ එක් දෙයක් තවත් දෙයකට ඍජුවම සමාන කිරීම. පස්වෙනි ප්‍රශ්නේ. තුමුල ගතින්දා බාහු බෙලෙන්දා වෙන්සේ තිදසින්දා කුරිරු ගිජින්දා ලම්සේ කෙසරින්දා. සද්දවිඳු හා සිහරජු යන අර්ථ දෙන වචන දෙක උපුටා දක්වන්න. තිදසින්දා කියන්නේ සද්දේව රජ, කෙසරින්දා කියන්නේ සිහරජු.
තුමුල කියන වචනේ තේරුම විශාල, ගිජින්දා කියන වචනේ තේරුම ඈත් රජු කියන එකයි. හරිද? එතකොට ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේදී අපිට සාහිත්‍ය විචාරය ලියන්න තියෙනවා. එතකොට මේ සාහිත්‍ය විචාර කරනකොට මම සාහිත්‍ය පොත කියවන්න යන්නේ නැත්තේ මේ වෙලාවේ ඔයාලා ඇත්තටම පොත කියවනේ. පොත කියවපු ළමයි, කවි පාඩම් කරගත්ත ළමයි තමයි විභාගයට ඉලක්කයක් සොයමින් ඉන්නේ. ඒ නිසා මම ඔබට විභාගයට අවශ්‍ය ඉලක්කයන් ඉතා සෙමින් සපුරා ගන්නම්. මේක අහනවා මෙන්න මෙහෙම. ජීවිතාභියෝග හමුවේ නොසැලී ක්‍රියා කරන අන්දම පෙන්වා දීම. 2. යහපත් ධර්මෝපදේශ සමාගමට කිරීම. යන අරමුණු දෙකම සාක්ෂාත් කර ගැනීමට කතුවරයා සමත් වූ අයුරු උග්ගසේන නම් සිටු පුත්තුගේ වස්තු ඇසුරින් එක් කොටසකට නිදසුන් දෙක බැගින් දෙමින් පෙන්වා දෙන්න. දැන් අපි ගමු පළවෙනි කොටස. උග්ගසේන වස්තුවේදී ජීවිතාභියෝග හමුවේ නොසැලී ක්‍රියා කරන අන්දම පෙන්වා දී. ළමයි ඕනම කෙනෙක් ලෞකික දේවල් වලට වසඟ වුණාට පස්සේ තමන්ගේ තත්වය සහ භූමිකාව අමතක කරලා ක්‍රියා කරනවා. තමන්ගේ තත්වය සහ භූමිකාව අමතක කරලා ක්‍රියා කරනවා. එතෙන්දී උග්ගසේන කුමාරයා සිටු කුමාරයෙක් විද්ද පුද්ගලයාගේ දියණියව දැකලා ඔහු ඊටමත් කැමැත්ත පළ කළා මේ විද්වතුන්ගේ දියණියට. සියල්ල නැවතී කරා මේ වැඩේ කරන්න එපා. නමුත් ඔහු ගිහිල්ලා විද්වතානන්ගේ ඒ සරම කණ්ඩායමේ නියෝජිතයෙක් බවට පත් වෙලා සමාජිකයෙක් බවට පත් වෙලා සිටු කුමරියව ප්‍රසාද වෙන ගන්නවා. හැබැයි ඔහුට කිසිම සරණයක් බෑ. ඒ නිසා ඔහුට අවමාන කරනවා බිරිඳ විසින්ම ගැල් රකින්නාගේ පුතා, බර උසුලන්නාගේ පුතා, මුකුත් නොදන්නවුන්ගේ පුතා කියලා තමයි ඔහුට දාව උපන් දරුවව නලවන්නේ කවුරුන් විසින්ද? බිරිඳ විසින්. මේ අවස්ථාවේ ඔහු අධිකම් කරගන්නවා මම ශිල්පයක් ඉගෙන ගන්නවාමයි. ඔහු තමන්ගේ මාමණ්ඩියෙන් ඉල්ලා සිටිනවා මටත් ශිල්ප උගන්වන්න. අන්න මටත් ශිල්ප උගන්වන්න කියලා ඔහු ඊටාම කැපවීමකින් ඊටාම කෙටි කලකින් ශිල්පය ඉගෙන ගත්තා. ඒක තමයි අභියෝග හමුවේ නොසැලී ඊට මුහුණ දෙන අන්දම. අභියෝග හමුවේ නොසැලී ඊට මුහුණ දෙන. ඊට පස්සේ අංක 2ට අපි කියන උදේවන උදාහරණයට ඔහු තමන් ශිල්ප දක්වන්න පටන් ගත්තා. ඔහු ශිල්ප දක්වන දවසේ බුදුරජාණන් වහන්සේ මොහුගේ ලෞකික අරමුණු තුරන් කරන්නට අභියෝගය දුන්නා. කිසිදු මිනිස්සෙකු ඔහු දෙස නොබලත්වා. එතකොට මෙන්න මේ අභ්‍යාසයේදී ඔහුට ධර්ම දේශනා කරනවා. ඒ ධර්ම දේශනාවේදී ඔහු මාර්ගඵල ලබනවා. ඒ කියන්නේ ලෞකික අරමුණ කියන අභියෝගය පසෙකලා සත්‍ය අවබෝධ කරගන්නට තරම් උග්ගසේන කුමාරයාගේ මනස දියුණු වෙලා තියෙනවා. දැන් ළමයි ඕන තරම් අපිට උපදෙස් ලැබෙනවා. නමුත් ඒ උපදෙස් පිළිපදින්න නම් අපේ මනස දියුණු වෙන්න ඕනේ. නොදියුණු කෙනෙක්ට අපි උපදෙස් දීලා වැඩක් නැහැ. ඒතකොට මම මේ කියන කරුණු ටික තියෙනවනේ. දැන් මම මේක තුල ඔයාලට නෝට් එකක් දෙන්න යන්නේ. මම මේ කියන කරුණ අවශ්‍ය නම් ඔයාලට වීඩියෝ එකක් නිසා නතර කරමින් සටහනක් ලියා ගන්න පුළුවන්. මම මේ කියන කරුණ විස්තර කරලා ලිව්වහම උත්තරයක් බවට පත් වෙනවා. හරිද? ඊළඟට යහපත් ධර්මෝපදේශ සමාජගත කිරීම. එතකොට යහපත් ධර්මෝපදේශ සමාජගත කරනවනේ මෙතෙන්දී. එකක් තමයි ලෞකික අරමුණු වලට ලොල්ලුනහම තත්ත්වය හා භූමිකාව අමතක කොට ක්‍රියා කරනවා කියන එක. අපි දැන් කලින් විස්තරේ කිව්වේ සරම බලන්න ගියා. ඊළඟට විද්‍යාධානන්ගේ දියණියට ආස හිතුණා. ඊට පස්සේ ඇව ඉල්ලුවා දෙමෝපියන් ඥාතීන් මේ ප්‍රතික්ෂේප කළා. නමුත් කෙසේ හෝ ඔවුන් වෙත ගියා. ඒ කියන්නේ විද්‍යාධානන්ට සිටු වරයා විසින් මුදල් දෙන්නම් දියණිය යවන්න කියනවා. ඔහු කියනවා මගේ දියණිය විකුණන භාණ්ඩයක් නෙමෙයි පුතාට ඕන නම් අපේ
සරම කණ්ඩායමට ඇතුල් වෙන්න කියන්නේ ඔහු ගිහිල්ලා එතෙන්ට ඇතුල් වෙනවා. ඒ කියන්නේ අරමුණ ලෞකික වුණාම තත්වය සහ භූමිකාව අමතක කරලා ක්‍රියා කරනවා කියන්නේ. ඊළඟටම තවත් සමාජගත කරපු ධර්මෝපදේශයක් තමයි ශිල්පයක් නොදන්න කෙනා සමාජය තුලදී අවමානයට පත්වන බව. බලන්න. තමන්ගේ ජීවිතය රැකගන්න, තමන්ගේ ජීවිතය නඩත්තු කරන්න ශිල්පයක් දන්නේ නැත්නම් සමාජය තුලදී අවමානයට ලක් වෙනවා. කවුද? උග්‍රසේන පුත්‍රයා බිරිඳගේ අවමානයට පාත්‍ර වූ ආකාරය. තව එකක් තමයි පුද්ගලයෙක්ට මතු දියුණුව සැලසෙන්න කාගේ උදව් ඕනේද? පුද්ගලයෙක්ට මතු දියුණුව සැලසෙන්න අභියෝගයක් ඕනේ. බිරිඳ අපහාස කළ නිසා තමයි උග්‍රසේන කුමාරයා තීරණය කරන්න ශිල්පයක් හදාරනවා කියලා. ඒ කියන්නේ බිරිඳගේ අපහාසය නැමැති අභියෝගය ආවේ නැත්තම් එයා කවදාවත් ඒ ශිල්ප හදාරන්නේ. එයා බර උසුලනවා, ගැල් රකින්නවා. හරිද? ඒක තමයි අංක 3ට අපි පිළිතුරු ලියනකොට ලියන්නේ. ඊළඟට නැතහොත් හරිද? සැලලිහිණි සංදේශය ඇසුරෙන් අහනවා පරිසරයේ චමත්කාරයේ උචිතාකාරයෙන් වර්ණනා කිරීම සහ තත්කාලීන සමාජ ආර්ථික තොරතුරු ඉදිරිපත් කිරීම. හරිද? තත්කාලීන සමාජ ආර්ථික තොරතුරු ඉදිරිපත් කිරීම යන අරමුණු දෙකම සාධනය කර ගැනීමට සැලලිහිණි සංදේශකතුවරයා සමත් වූ අයුරු එක් කොටසකට නිදසුන් දෙක බැගින් දෙමින් පැහැදිලි කරන්න. හරි. සැලලිහිණි සංදේශය ඇසුරෙන් ලියන පිළිතුරට මම මෙන්න මෙහෙම නිදසුන් දක්වනවා ඔයාලට. අහන්නේ මොකද්ද? පරිසරයේ චමත්කාරයේ උචිතාකාරයෙන් වර්ණනා කිරීම. දැන් බලන්න මේ සැලලිහිණි සංදේශකතුවරයා ඒ සැලලිහිණි සංදේශයෙන් ගත්තු මග විසිතුරු හරිද කියන කොටසෙන් අපි ගන්නෙ බලන්න මේ පරිසර වර්ණනා. පරිසරයේ චමත්කාරය වලදින අදහසෙන් මෙන් සුරංගඟ අගන නලබල සසල දලරල පිළ නුඹනගෙන වෙලලස ගැවසි මුතු සත්පවලු බබලන බල මහමුහුද එම සඳ උතුරෙන් පෙනෙන. බලන්න. ඒ කියන්නේ මුහුදේ රැලි උඩට ඉස්සෙනවා හරියට වලඳන අදහසින් මෙන් සුරගඟ අගන. අහස් ගගනෙමතේ ශ්‍රිය වැළඳ ගන්න අදහසින් මේ සුලගේ වේගයෙන් චංචලයේ උරල ඉහළට නැගෙනවා. හරිද? ඊළඟට ඒකම තියෙනවා සන්නන් සිහින් ගෙඳි සෙවණැලු වැලි තෙලෙන තැන් තැන් වලම සැතපී සිව් මැලි බෙවින රන්වන් කරල්ගෙන එන ගිර වුන් අතින යන්මන් තොසින් මගතොරතුරු නියම දැන. එන බොහෝ හීන්කින්ද ගස් සෙවණැල්ලෝ යුක්ත වූ වැලි තලාවල් වල නැවතෙමින් විවේක ගනිමින් ගිරවුන්ගෙන් මගසමින් ගමන් ගන්න කියලා. ඒතොර එතෙන්දි පරිසර වර්ණනා සිදුවන ආකාරය දක්නට ලැබෙනවා. ඊළඟට කියනවා මේ පරිසර වර්ණනාසේම තත්කාලීන සමාජ ආර්ථික තොරතුරු හෙළියුනේ කොහොමද කියලා. දැන් බලන්න ළමයි මෙන්න මෙහෙම කියන එක දැනක. අයිරාවන උවත් නවතින රෙසින් එන අයිරා දහස් දිලි දුනුකොත් සිපත්ගෙන කයිකාවලෙහි දැක සෙබළුන් රැක සිටින වයියා කරන් මල්තුරු ගන වන කිසින. ඒ කියන්නේ මේ කයිකාවල නැමැති ප්‍රදේශයේ සෙබළුන් හිටියා අයිරාවනාවත් මුහුණ දෙන්න පුළුවන් මට්ටමේ. සමාජය සහ ආර්ථිකය කියන දෙකම යහපත් වෙන්නේ ඒ සමාජයට ආර්ථිකයක් සමාජයක් යහපත් වෙන්නේ ඒ සමාජයට ආරක්ෂාවක් තියෙනවා. යහපත් ආරක්ෂාවක් තියෙන නිසා තමයි හොඳ ආර්ථිකයක් තියෙන්නේ. දැන් බලන්න සමාජ ආර්ථික තොරතුරු වලට තව උදාහරණයක් අපි ගත්තොත් යහපත් ආර්ථිකයක් තියෙනකොට තමයි මිනිස්සු සතුටෙන් ඉන්නේ. දැන් මේ බලන්න කස්තුරි තිලක සැදි නලලත සුමුටාන පුල් මහනෙල් මල් දම් හිස දවටාන සලෙලුන් යනින නිති කැරකෙලි කවටාන රෙවි මුදුනත වනමැදවදු සුමුටාන. බලන්න අතිශයින් සුමුටු නලල් තලයේහි කස්තුරි තිලක තවරාගෙන මහනෙල් මල් දම් පැලඳගෙන ක්‍රීඩාශීලී තරුණයන් මේ විදිහට ගමන් කරන විනෝදයෙන් හොඳ ආර්ථිකයක් රටේ තිබුණ නිසා
අන්න. එතකොට මේ සැලවිහින් සංදේශ කතුවරයා එලි කරන සමාජාර්ථික තොරතුරක් හැටියට අපි දකිනවා හොඳ ආර්ථිකයක් තිබුණා, ඒ වගේම හොඳ ආරක්ෂාවක් තිබුණා කියන එක. ඊළඟට සම්පූර්ණ හතරවෙනි ප්‍රශ්නේ සිහින මායාවන් තුල ජීවත් වන මැටිල්ඩාගේ චරිතයත් ජීවිතයේ යථාර්ථයට මුහුණ දෙන ලොයිසල්ගේ චරිතයත් මනවින් නිරූපණය කිරීමට දියමන්තිමාලයක ටිකතාවේදී කතුවරයා දැක් වූ සමත්කම එක් කරුණකට නිසුන් දෙක බැගින් පෙන්වා දෙමින් කියලා අපි ඊළඟ ප්‍රශ්නෙට නොගිහින් දෙමු. තමයි සිහින මායාවක් තුල ජීවත් වන මැටිල්ඩා. අද මේක හරිම ආදර්ශයක් මෙවන් චරිත අනුකරණය නොකර සිටීම. මැටිල්ඩා මධ්‍යම පාන්තික ස්ත්‍රියක්. නමුත් ඇය හැම වෙලාවකම සිහිනමවන්නේ. ඔයාලට මතකද? ඇය තමන්ගේ ආහාරය ගන්න ගමන් හිතෙන් සිහිනමවන්නේ ඊට වඩා රසවත් ආහාරයක් ගැන. තමන්ගේ නිවසේ ඉන්න ගමන් ඇය සිහිනමවනවා මන්දිරයක ජීවත් වීම පිළිබඳව. එතකොට ඒ සිහින මායාවක ජීවත් වෙන කෙනා හැමදාම සැබෑ ලෝකයේ තුල දිවිනාශ වෙනවා. සිහින මායාවක ජීවත් වෙන පුද්ගලයා සැබෑ ලෝකයේ තුලදී මුහුණ දෙන කේලවාචකය තමයි අපි මැටිල්ලගේ චරිතින් දකින්නේ. ඔයාලට මතකද? එතකොට ඒ සාමාන්‍ය ජීවිතයක් මෙහෙකරුවන් තියාගෙන ගත කළ ඇය. නමුත් පසුව අන්ත අසරණ දුක්ඛිත තත්වයකටපත් වුණා. මාළු කෑල්ලක් ගන්න ගිහිල්ලා පොළට ගිහිල්ලා එළවලු ටිකක් ගන්න ඒව කේවල් කරමින් බැනුම් අහලා මෙහෙකාරයකට වඩා අන්ත තත්වයකටපත් වුණා. බොහොම පහත් දුගී තත්වයකටපත් වුණා. ඒකට හේතුව ඇය තමන්ට හිමි වෙච්ච දෙයින් සෑහීමකටපත් නොවි සිහින මායාවක් තුළ ජීවත් වීම. නමුත් ලොයිසේ එසේ නොවේ. ඔහු යථාර්ථය තුළ ජීවත් වෙනවා. තමන්ට ලැබිච්ච ආහාරය හොඳම ආහාරය කියලා ඔහු කියනවා. ඔහු ආහාරය ගන්නකොට කියනවා මම බීපු හොඳම සුප් එක මේ සුප් එක. ඒ කියන්නේ සුභවාදීව ජීවිතයේ දෙස බලමින් ජීවිතයේ යථාර්ථය දකින්න ඔහු උත්සාහ කරනවා. කවදාවත් ඔහු සීන මායාවන් තුළ ජීවත් වුණේ නැහැ. ඇත්තටම ඔහු මුදල් එකතු කරන්නේ තුවක්කුවක් ගන්න. ඒකෙන් බලන්න ඔහු තුළ තියෙනවා දඩේන යන තුවක්කුවක් ගන්න විනෝදය සඳහා ඔහු තුළ තියෙනවා ආර්ථික සැලසුමක්. අනාගත සැලසුමක්. නමුත් මැටිල්ඩා තුළ එවන් සැලසුමක් තිබුණේ නැහැ. නමුත් ලොයිසෙල් උත්සාහ කරනවා මැටිල්ඩාගේ සිහින මායාව ටිකක් හරි ඉෂ්ට කරලා දෙන්න. ඒ තුලත් ඔහු යථාර්ථයේ ඉන්නවා. ඒ කියන්නේ තමන්ගේ බිරිඳ ෆැන්ටසියක් තුළ සිහින මායාවක් තුළ ජීවත් වෙන බව දන්නවා. ඇය ලෞකික දේවල් වලට ආශා කරන බව ඔහු දන්නවා. ඒ නිසාමයි ඔහු බොහොම අමාරුවෙන් අර ඉහළ පෙළැන්තිය සහභාගී වෙන උත්සවයකට සහභාගී වෙන්න ටිකට් පතක් රැගෙන ඉන්නේ. ඒ නිසාමයි ඔහු ඇයට ඊට ඔබින ගවුමක් අරන් දෙන්නේ. ඔහු එකතු කරගත්තු මුදල් වලින්. ඒ නිසාමයි ඔහු ආපහු දැන් බලන්න. ඒ වුණත් ඇය තෘප්තිමත් නෑ. නැවතත් ඒ පාරේ කල්පනා කරන දීමන්ති මාලයක් මේකට ඇත්නම්. ඊට පස්සේ මම මතක් කරලා දෙන්නේ ඉහෙලියගෙන් ගිහිල්ලා මාලයක් ඉල්ල ගන්න පුළුවන් නේද කියලා. එතකොට බලන්න යථාර්ථය තුල ජීවත් වෙන කෙනා හැමදාම සතුටින් ඉන්නවා. සිහින මායාවන් තුල ජීවත් වෙන කෙනා හැමදාම දුකෙන් හනස්සල්ලෙන් ඉන්නවා. මොකද කවදාවත් ඒ සිහින මායාවන් යථාර්ථයක් බවට පත් වෙන්නේ නැති නිසා. එතකොට මේ චරිත ගැටුමෙන් සිහින මායාව හා යථාර්ථය අතර ගැටුම අපූර්ව ලෙස පැහැදිලි කරන ආකාරය අපි දකිනවා. එතකොට ජාතිකාභිමානය හා ශ්‍රමාභිමානය මෙන්ම අතීත ශ්‍රී විභූතිය ඉස්පතු කිරීමට කවි අසමත් වූ අයුරු දෑතේ කරගැඩ සිබසනසන්නට පැදි පෙළොස්සේ එක් කරුණකට නිදසුන් දෙක බැගින් දක්වමින් පැහැදිලි කරයි. එතකොට මහගමසේකර මහතා විසින් තමයි දෑතේ කරගැඩ සිඹසනසන්නට කියන කව්පෙළ රචනා කළේ. දැන් බලන්න මේ පද්‍යම අපි සම්පූර්ණයෙන් ගත්තොත් ඔබට හැම පැත්තම ආවරණය වෙන්නේ. අහලා තියෙන ප්‍රශ්න දෙක එකක් අහලා තියෙන්නේ මොකද්ද? ජාතිකාභිමානය. අනිත් එකෙන් අහලා තියෙනවා ශ්‍රී විභූතිය. අතීත ශ්‍රී විභූතිය. එතන මුළු පද්‍යම අරගෙන අපි ඒ තැන් මතු කරගමු. දෑතේ කරගැට සිබසන සන්නට ලාභොයමින් දළු පවන් සලයි
දහඩිය මුතුයට මාල්වරු සාවි කරල් බරින් පීදී වෙකිරි. එතකොට බලන්න මෙතන තියෙන ශ්‍රමාභිමානය. කවිය කියනවා ශ්‍රමිකයෝ. අතන මේ ලෝකයේ දෙලිවරු වෙන්නේ වැඩ කරන මිනිස්සුනේ. ශ්‍රමිකයන් වෙහෙස මහන්සි වෙලා වැඩ කරනකොට ඒගොල්ලෝගේ දෑත පුරා තියෙන කරගැට. හැබැයි ඒ කරගැට සිඹින්න තමයි ලාගොයම් පිසගෙන හුලං හමාගෙන. මෙතන තියෙන ශ්‍රමාභිමානය. ශ්‍රමිකයෙකුට ආශිර්වාද සලසන්නේ පරිසරය. මහන්සි වෙන මිනිස්සෙකුට අවසාන මහා සැනසෙල්ල තියෙන්නේ පරිසරයයි. දැන් මේකට හරි අපූර්ව නිදර්ශනයක් තියෙනවා පරාක්‍රම පඬිතුවක් රචනා කරපු. පොඩි මල්ලිය කියලා. පුංචි ළමයි කැටපෝලෙකුත් අතින් අරන් 750ක පුංචි කුලියක් ගන්න උදේ ඉඳන් වෙලේ රකින්නවා කුරුල්ලු එලවන්න කැටපෝලෙන් විදලා කුරුල්ලු එලවමින් ගොයම් රකින්නවා. ඔහුට කවිය කියනවා උඹේ කකුල් රිදෙනවා නම් වෙල අද්දර ගල්ලැන්දෙන් වාඩි වෙයන් එතකොට ගල පුටුවක් වේ කියලා. ඒ කියන්නේ මොකද්ද මේ කවිය කියන්නේ? ඔයාගේ කකුල් රිදෙනවා නම් ඔයාලට පුළුවන් වෙල අද්දර තියෙන ගල්ලැන්දෙන් වාඩි වෙන්න. එතකොට ගල ඉබේටම පුටුවක් වගේ වෙයි. ඒ කියන්නේ ගල පුටුවක් බවට පරිවර්තනය වෙන්නේ ගල පුටුවක් වගේ උට උදව් වෙනවා. කකුල් රිදෙනවා නම් ඒක නැති කරගන්න. ඒ කියන්නේ මහන්සි වෙන මිනිස්සුන්ට අවසාන මහා සැනසීම තියෙන්නේ කොහෙද? සෝබාදහම තුල. ඒක නිසා තමයි කියන්නේ දෑතේ කරගැට සිබසන සන්නට ලාගොයේ වින්දලු පවත්සලයි. දහඩිය මුතුයට මාළු අරුසාවේ කරල් බරින් පීදී වෙගිරි. ඒ සමාභිමානය. ඒගොල්ලෝගේ දහඩිය තමයි මුතු කැටමින් කරල් වෙලා පීදිලා වෙගිරෙන්නේ. අඩසඳ මෝරණ මැදියම් අහසින් බිලිඳු හදට කිරිදියර ගලයි. හෙට ඉදිවන නව ලෝකයේ දැක දැක පුංචි පුතා හීනෙන් හිලෙහි. අන ප්‍රශ්නේ තුල ආපු ජාතිකාභිමානය මේ තුල තියෙනවා. එතකොට ජාතිකාභිමානය තියෙන්නේ කොහොමද? හෙට ඉදි වෙන අලුත් ලෝකයක්. කවිය අපිට ඉගි කරනවා මේ තියෙන ණයගැතිභාවය, බියසුළු බව, පරගැති බව නැති වෙලා අලුත් ලෝකයක් හෙට ඉදි වේවා. ඒ අලුත් ලෝකයේ වෙනුවෙන් පුංචි පුතුන් හීනෙන් හිලෙනවා. ජාතිකාභිමානයක් තියෙන්නේ. ඊළඟට මේ ප්‍රශ්න තුන අහනවා අතීත ශ්‍රී විභූතිය කියලා. මේ බලන්න. අතීත ශ්‍රී විභූතිය. දහසක් වැව් බැඳි යෝධ මිනිස් කැල යලි ඉපදී ඇත මවුදෙරණේ. සත්රුවණින් නව නිදහන් මතුවී පුතුගේ සිනාවිනි ඔපවැටුනේ. කියන අතීතයේ අපේ රට ගොඩ නැගුවේ දහසක් වැව් බැඳපු යෝධ මිනිස්සු. යෝධයෝ කියන්නේ අතපය හතර විශාල මිනිස්සු නෙවෙයි. ඒ මිනිස්සුන්ට තියුණු විශාල ආත්ම ශක්තියක්. කවිය කියනවා ඒ මිනිස්සු මරුණ තමයි. නමුත් ඔවුන් ආයෙ ඉපදුනා. ඔවුන් ආයෙ ඉපදුනා ඒ තමයි මේ පුංචි පුතු. ඒගොල්ලෝ එහෙනම් ආපහු ඒ අතීත ශ්‍රී විභූතිය මේ රට තුල ගොඩනගයි. දැසේ කඳුලැලි පිසදා බලනිමි හෙට හිරු එළියට වඩින දිනේ ණය නැති බිය නැති නිවහල් යුගයක පුංචි පුතා රජ කරුණු පෙනේ. දැන් බලන්න ණයගැති බව දැක්කහම පිටරටට පරගැති බව දැක්කහම දැසට ඉදි කඳුලක්. නමුත් කියනවා අනාගතයේ ණය නැති බිය නැති නිවහල් යුගයක් උදා වෙයි. එතකොට අනාගත පරපුරවත් නිවහල් ජීවිතයක් ගත කරයි, ශාස්ත්‍රීය සෞභාග්‍යවත් ජීවිතයක් ගත කරයි කියලා අනාගතයේ පිළිබඳ ගියක් දෙනවා. එතකොට අනාගතයේ ණය නැති, බය නැති නිවහල් යුගයක් බිහි වෙන්න නම් අපි වර්තමානයේ කැප කරන්න ඕන කියලා තමයි අපිට මහගමසේකරයන් පවසන්නේ. මාගත වෙහෙසට ආදරයෙන් දී උල්පත සාදන පුංචි පුතුන් ඒගත වෙහෙසම සතුටක් වීමට ඔබ සිහිවන විට පුංචි පුතුන්. ඒ තියෙන සමාභිමානය. කියන මම මහන්සි වෙනවා. මම අද මහන්සි වෙනවා මගේ අනාගත දරුවන් වෙනුවෙන්. මට මතක් වෙනවා මෙතෙන්දී මේ මාගත වෙහෙසට ආදරයෙන් දී උල්පත සාදන පුංචි පුතුන් කියන මම මහන්සි වෙනවා. තාත්තා කෙනෙක් කියන මම මහන්සි වෙනවා. හැබැයි ඒ අනාගත පරපුර වෙනුවෙන්. තාත්තා කෙනෙක් කියනවා කවියකදී රත්නශ්‍රී විජේසිංහ රචනා කරන ලබන්නේ දරුවෝ බිරිඳට කියනවා නුඹ නොදෙමිය කර රටට. දරුවන්ට කියනවා නුඹ නොදෙමි වාල්කමට. බිරිඳව රට යවලා ජීවත් වෙන්නෙත් නැහැ. දරුවන්ව වාල්කමට දන් දෙන්නෙත් නැහැ. කවුරු වගේද? වෙස්සන්තර වගේ. මේ තාත්තා කියනවා ඇඟ මස පුදා රකින්නේ.
ඇඟේ මස් පුදනවා කියන්නේ මොකද්ද? දුෂ්කර ක්‍රියා කරනවා. ඇඟේ මස් පුදනවා කියන්නේ දුෂ්කර ක්‍රියා කරනවා. ඇඟ මස් පුදා රකින්නේ නොපුරමී හෙත්තරුණා. තාත්තලා දුෂ්කර ක්‍රියා කරන්නේ බුදු වෙන්න නෙවෙයි. කවිය කියන මෙන්න මෙහෙම. ඇඟ මස් පුදා රකින්නේ නොපුරමී එහෙත් පෙරුණා. බුදු වෙන්න ඕනේ උඹලා. මට නිවන් මඟ කියලා. බලන්න. අඹදරුවන්ට කන්න අඳින්න දෙන එක තාත්තට පෙන්නේ ඒගොල්ලෝ බුදු වෙනවා වගේ. ඒගොල්ලන්ට කන්න අඳින්න දීලා ලැබෙන සතුට මේ තාත්තට නිර්වාණයක් වගේ. බුදු වෙන්න ඕනේ උඹලා මට නිවන් මඟ කියලා. එහෙනම් බලන්න හරි ලස්සනට අපිට කවිය කියන රත්නශ්‍රී විජේසිංහන් මහගමසේකරයන්ගේ පාරේ ආපු ඊළඟ පරපුර තමයි රත්නශ්‍රී විජේසිංහන් තුළු පිරිස. එතුමාත් කියනවා මේ ශ්‍රමික ලෝකයේ තාත්තලා දුෂ්කර ක්‍රියා කරනවා බුදු වෙන්න නෙමෙයි අඹදරුවන් බුද්ධත්වයට පත් කරන්න. එතකොට නැවතත් අතීත ශ්‍රී භූතිය මෙනෙහි කරලා කවිය හමාර කරනවා මහගමසේකරයන් 2500 වසරක් තිස්සේ මාදුඩු සිහිනයේ පුංචි පුතුන් ඔබහට ලෝකයේ ඉදි කර දීනස යා නොහැකිය මට පුංචි පුතුන් කියන 2500 වසරක් තිස්සේ ආපු සිහිනය තමයි මේ පුංචි පුතුන්ගේ ජීවිත සාරවත් කිරීම. ඒ ලෝකයේ ඉදි කරලා දීලා මිසක් මං කවදාවත් සමුගන්නේ නෑ ඔබ අතරින් කියලා පොරොන්දුවක් දෙනවා හතකයා. එතකොට ඒ තමයි දෑතේ කරගැට සිඹසනසන්නට කියන පද්‍යයේදී කවියා විසින් ජාතික අභිමානය ශ්‍රමාභිමානය සේම අතීත ශ්‍රේණි විභූතියද මතු කර දක්වා ඇත්තේ. ඊළඟට 5 6 7 දැන් මේ පේපර් එක අපිට තියෙන්නේ 1 2 3 4 අනිවාර්යයි 5 6 7 වලින් එකකට පිළිතුරු සපයන්න. දැන් ඔයාලා මොකක් හරි එකකට පිළිතුරු සපයයි. නමුත් මම ඔයාලට ඔක්කොම කොටස කියලා දෙනවා. පස්වෙනි ප්‍රශ්نين අහන්නේ ජාතික තොටිල්ල පැදිපෙළෙහි සාර්ථකත්වයට කවියා විසින් උපයෝගී කරගත්ත කාව්‍යෝපක්‍රම මොනවාද කියලායි. එතකොට ජාතික තොටිල්ල කියන පද්‍යය රචනා කළා තියෙන්නේ කවුද? ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්. මම පොතේ ආධාරය ලබනවා කවි කරනකොට විතරක්. මොකද කවි අපිට බලන එක සාර්ථකයි. එතකොට ළමයි මේ කවි රචනා කළේ ලංකාව සුදු අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිතයක් හැටියට තිබිච්ච කාලේ. ඇත්තටම මහින්ද හාමුදුරුවෝ ලාංකිකයෙක් නෙවෙයි. නමුත් මහින්ද හාමුදුරුවෝ ලංකාවේ මිනිස්සුන්ට මතක් කරලා කියනවා නිදහස උදෙසා සටන් කරපල්ලා කියලා. හරිද? දැන් මේ අපේ ප්‍රශ්නේ තුල අහන්නේ කාව්‍යෝපක්‍රම මොනවද කියලා. මම කාව්‍යෝපක්‍රම ගැන කියන්නම් මෙහෙම යන අතරේ. ඒ අතරේ ඔයාලගේ වෙන මොනවා හරි ප්‍රශ්නයක් ඇහුවොත් මේ ඇසුරෙන්ම මම ඒ ප්‍රශ්නට උත්තර දෙන්න විදිහට කියලා දෙන්න. මේ කවියේ තියෙන්නේ ළමයි මේ කවිය ඔබට ගීතයක් හැටියට අහන්න පුළුවන්. අමරදේවයන් පඬිත් අමරදේවයන් සහ නන්දා මාල්නියන් විසින් ගායනා කරනවා. මේක හරි ලස්සනට ගායනා වෙනවා. මේකේ තියෙන වසන්ත විරිත මුනිසිරිපා සෙවිමින්නේ සමනලගිරි පෙරසින්නේ මදසුලඟයි මේ එන්නේ මගේ පුතා නිදියන්නේ දොයි 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 බබා බයි 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 බබා දොයි 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 බබා බයි 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 බබා කියන දරුණැලවිල්ලේ තියෙන්නේ වසන්ත විරිත. එය එලෙසින්ම මේ තුල පවතිනවා. එතකොට එක කාව්‍යෝපක්‍රමයක් තමයි වසන්ත විරිත භාවිත කිරීම. එතකොට ඒ තුලින් නැලවිල්ලක ස්වභාවය ඒ මුළුමනින්ම මතුවෙනවා. ඒ නැලවිල්ල තුලින් සාමාන්‍යයෙන් දරුවෝ නලවන්නේ මොකටද? නිදි කරන්න. නමුත් මේ කවියේ නැලවිල්ල ගායනා කරන්නේ නිදි කරන්න නෙමෙයි ලංකාව නැමැති අම්මගේ දරුවන්ව නිදහස් සටන සඳහා අවදි කරන්න. කියනවා මේ සාමාන්‍ය සුළඟක් නෙමෙයි අපේ ශරීරයේ නැවතෙන්නේ. මුනේ සිරිපා සිබිමින්නේ සමනලගිර පෙදසින්නේ මද සුළඟයි මේ එන්නේ මගේ පුතා නිදියන්නේ. නිදියන පුංචි දරුවගේ ශරීරයේ දැවටෙන්නේ සිරිපාදයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ සිපගෙන එන සුළං. නිකන් සුළං නෙමෙයි. ඒ කියන්නේ සුළං පොදක පවා ආගමික ආශිර්වාදයේ තියෙනවා. මේ ප්‍රශ්න පත්‍රයේ තුල තියෙන ප්‍රශ්නෙට විතරක් නෙමෙයි.
අහන ඕනම ප්‍රශ්නයකට පිළිතුරු සපයන්න පුළුවන් වෙන මම ඔබට පැහැදිලි කරන්නම්. නිදහස මහ මුහුදක් වේ. අන්න ඔබේ පිළිතුරට කාරණයක්. රූපකයක් ඒක. කියනවා අපිට ඕනේ මහා සාගරයක් වගේ නිදහසක්. ඒකට හේතුව සමාජ අතින් ආර්ථික අතින් සංස්කෘතික අතින් හැම පැත්තකින්ම අපි පීඩනයට පත් වෙලා අධිරාජ්‍යවාදීන්ගේ. ඒක නිසා අපිට ඕනේ නිකන් නිදහසක් නෙවෙයි. අපිට ඕනේ මහා සාගරයක් වගේ නිදහසක්. නිදහස මහ මුහුදක් වේ. එහි උල්පත පුත නුඹ වේ. ඒ බව සිහි කොට මෙලවේ යුතුයකම ඉටු කළ යුතුය. එතකොට සාගරයක් වුණත් පිරෙන්නේ පුංචි දී උල්පතකින්. කියනවා මහා සාගරයක් වගේ නිදහස පටන් ගන්න. නිදහස් සටන පටන් ගන්න පුංචි පුතේ. ඔබ තමයි එයට පළවෙනි දී උල්පත විය යුත්තේ. එතකොට නිදහස මහ මුහුදක් වේ කියන්නේ රූපකයක්. ඒකත් කාව්‍ය උපක්‍රමයක්. ඊළඟට දැන් අපේ රටේ මිනිස්සු ලේ හලලා සටන් කරන්න බැරි වෙච්ච එක හේතුවක් තමයි අපි බෞද්ධයන් වීම. ඒ නිසා කවියේ පුංචි උපක්‍රමයක් පාවිච්චි කරනවා. කවිය කියනවා ජාති කරන දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ සුන්දර සුරඹුන්ගේ අතේ නැලවෙන බව සිතනු පුතේ. කියනවා මේ මිනිස්සු නිදහස වෙනුවෙන් සටන් කරලා යුද බිමේ මැරුණොත් ඒ වෙලාවේ මේගොල්ලෝ දිව්‍ය ලෝකෙ ඉපදිනවා. මේවට කියන ව්‍යංගාර්ථ. දැකලා අපි දැක්ක එතකොට විරිත දැක්ක, රූපක දැක්ක, ව්‍යංගාර්ථ දැක්ක. කරදර දහසක් හමු වී ඉන්ටකිනම් සිනහ වෙවි ඔහු මෙලොවට පහළ දෙවි රජකැයි සලකනු මැනවි කියනවා. කොච්චර කරදර ආවත් ඒවට අභියෝග වලට මුහුණ දෙන කෙනා රජෙක් වෙනවා. හරිද? තමුන් ලැබූ දීවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ. පුද නොකළොත් උඹේ පුතේ මෙලොවට කිසි පළක් නැතේ. අන්න කියනවා තමන්ගේ රටදෑ වෙනුවෙන් ජීවිතේ පුද කරන්නේ නැතුව පළක් නැහැ. ඉපදුනාට නැහැ. එහෙනම් ව්‍යංගයෙන් කියන්නේ මොකක්ද මේ ව්‍යංගාර්ථ? ව්‍යංගයෙන් අභිප්‍රේරණය කරනවා රටවැසියව නිදහස වෙනුවෙන් සටන් කරන්න, රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, ආගම වෙනුවෙන් සටන් කරන්න. නැත්නම් ඇත්තටම ඉපදිච්ච එකටත් ඔබ නැහැ කියලා. ජාතිය රන් විමනක් වේ, ආපෝ ලස්සන රූපකයක්. ආගම මිනිපහනක් වේ. ඒකත් රූපකයක්. බලන්න ලස්සන ඒ රූපක දෙක ගැලපෙන හැටි. ජාතිය කියන්නේ රත්තරන්ින් හැදිච්ච විමානයක්. ඒකේ ආගම කියන්නේ දැල් වෙන මිනිපහන. එහෙනම් ජාතිය රන් විමනක් වේ. ජාතිය ආලෝකවත් වෙන්න නම් ආගම නැමැති මිනිපහන දැල්විය යුතුයි. එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුතන ඔබේ. කියනවා ඒ ජාතියයි ආගමයි රැක ගන්න පුළුවන් ඔබටයි. නිදහස් සටන කරපළලා කියලා අභිප්‍රේරණය කරනවා කවි අපිව. ඉටු කොට කල යුතු යුතුයකම් ලැබුණොත් ලෝකෙන් ගැලවුම් ඉවසන්නට පුළුවන් නම් උඹයි මගේ පුතා උතුම්. හොඳ ආකල්ප දෙනවා. කවිය ආකල්ප දෙනවා මනසට. රට වෙනුවෙන් මව්බිම වෙනුවෙන් යුතුයකම් ඉෂ්ට කරලා කොච්චර ගැරහුම් ආවත් කමන්නේ ඉවසන්න. ඉවසීමෙන් කටයුතු කරන්න. කාටත් හිමි පොදු දේ නම් නැති බැරි හිඟ අවජිරකම් මේ දේ මැඩගෙන දස්කම් පෑම තමයි සුරවිරුකම්. කියනවා ඇත්තටම හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි දුප්පත්කම. නමුත් දුප්පත්කම අභිබවා නැගී සිටීම තමයි වීරකම. මේ හැමතැනකම තියෙන්නේ ආකල්ප සම්පාදනයක් ජීවිතේ සාර්ථක කර ගැනීම සඳහා. මිතුරු කමින් පෙරට එතොත් දූ ඉල්ලත් එක්ක වුණා මිතුරු යම් පුතේ ඔබත් එයයි ලෝයේ ගුණය මහ. කියනවා සමගිය හරි වටිනවා. ජාතියක දියුණුවට සමගිය වටින එක නිසා දූ ඉල්ලත් එක්ක වුණත් සමගිය වැළලා. මේ හැමතැනම තියෙන්නේ දියුණුව කරා යන ආකල්ප සම්පාදනය කිරීම. සිනිඳු මොළොක් බව මලෙහි පිරිසිදු බව පිනිවිදෙහි එක්වීමා පුතු ගෙලෙහි අරග්ගනී හැමදිනෙහි. කියනවා ඔබගේ ආත්මය මෙන්න මෙසේ සැකසේවා මලක මෙලක ඔබේ හදවතේ තියෙන්න ඕනේ. පිළි බිඳුවක තියෙන පාරිශුද්ධත්වය ඔබ ළඟ තියෙන්න ඕනේ. එවිට ඔයාගේ ළඟ හැමදාම ජයග්‍රහණය තියෙනවා. එතකොට ප්‍රශ්නය හුවෙපෙන් ජාතික තොටිල්ල පැදිපෙළේ සාර්ථකත්වයට කවියාගේ උපයුක්ත භාෂාවේ
කාව්‍ය උපක්‍රම හේතු වෙලා තියෙන අයුරු අපි කාව්‍ය උපක්‍රම පෙන්වා දෙන අතරෙම තවත් පිළිතුරු වලට අවශ්‍ය කරුණු සම්පාදනය කරා. ඊළඟට අපෙන් අහනවා 6 වෙනි ප්‍රශ්නේ කුරක්කන් වගාවේදී මුහුණ පෑමට සිදුවන විවිධ අභියෝග. හරිද? කුරක්කන් වගාවේදී මුහුණ පෑමට සිදුවන විවිධ අභියෝග ජය ගැනීමට ගොවියා දැරූ වෙහෙස කුරහන් කවි මගි මැනවින් නිරූපණය වන අන්දම උදාහරණ 3ක් ඇසුරින් පහදන්න. බලන්න කුරහන් කවි ඇසුරෙන් කුරහන් වගාවේදීච්ච කවියාගේ දුක්ඛ දෝමනස්යන් ප්‍රකාශ වන ආකාරය. මේවා ජනකවි. ජනකවි මිනිසුන්ගේ හැඟීම්, මිනිසුන්ගේ දුක, මිනිසුන්ගේ කාංශිය, මිනිසුන්ගේ ඉවසීම, මිනිසුන්ගේ ආදරය යම් සියල්ලක් එක කොට දෙන්නේ. මෙන්න ඒගොල්ලෝ කුරහන් වගාවේදී මුණ පෑමට සිදුවන විවිධ අභියෝග. දුරුතු මහේදී කැලයට වැදීලා මසක් පමණ කල් කැලවල් කොටාලා මැදින් දිනේදී වල්ගිනි තබාලා කුරහන් ඉසිබුව කරවල බලලා. බලන්න පළවෙනි අභියෝගය. මුලින්ම කැලයට වදිනව දුරුතු මහේදී. දුරුතු මහේදී කැලයට වැදිලා කැලය හෙලි කරනවා මාසයක් විතර. ඊළඟට මේ හේන වේලුණාට පස්සේ ඒකට ගිනි තියලා කුරහන් ඉසිබුව කලවර බලලා වැහි කාලයේ එළඹෙන අන්දම බලලා කුරහන් ඉන්නේ. බලන්න එතකොට කායිකව කොච්චර වෙහෙස මහන්සි වෙනවද මේ මිනිස්සු? කැලේ එලි කරලා මාසයක් විතර ඒක වේලෙන්කන් ඉඳලා ගිනි තියලා වහිනකන් ඉඳලා තමයි වැසක පෙරදිමිති දැකලා තමයි කුරහන් ඉන්නේ. ඒකයි කුරහන් නිසිමුව කලවර බලලා කියලා කියන්නේ. එල්ල වෙන්ට කවි කර කීවෙමි බොහොම කොල්ල කන්ට එති සිව්පාවෝ බොහොම ගොල්ල සමග එති ඌරෝ හැමදාම නිල්ලාපතේ සද්දවසින් බැලුවා. ඔන්න බලන්න. ඊළඟට කුරහන් පීඩීගෙන එනකොටම සත්තුන්ගෙන් කරදරේ. සිව්පාව හතර වටින් මෙනවා වගාවට හානි කරන්න. විශේෂයෙන් ඌරු රංචු හැමතැනින් බැවිලා ගොල්ල සමග ඇති ඌරු හැමදාම ඌරු රංචු එනවා. ඒ රැක ගන්න ඕනේ එහෙනම් ඌරන්ගෙන් වෙනත් සත්වයන්ගෙන්. මා කී දේ දෙයියනි බොරුවක්ම නැති බිම එලි උනොත් කුණු මදු බොහොම ළඟ ඇති. ඇහැට වෙහෙස ඇත තුන් යමට නිදි නැති. ගොබ කළු වෙමින් කිරි කුරහන් මැද වැඩෙති. ගොබ කළු වෙලා කුරහන් වලට කිරි වදින්න නම් ගොවියා තුන් යාමයටම නිදි වැරිය යුතුයි. ඇස නොපියා කුරහන දෙස බලා සිටිය යුතුයි. බලන්න මේ ශ්‍රමිකයාගේ කැපවීම, මේ ගොවියාගේ කැපවීම කොච්චර කැප වුණාද? එයා කියනවා ඇහැට වෙහෙස ඇත තුන් යමට නිදි නැති. කොච්චර වෙහෙස මහන්සි වෙලාද ආස්වැන්නක් නෙලා ගන්න. නමුත් නෙලාගත් ආස්වැන්න සමහර වෙලාවට විකුණා ගන්න බෑ වර්තමානයේ. හේනි පැලේ මා විදිනා සුරුක්කන් ඌරු ඇවිත් වටපිට කරති සක්මන්. වැඩට උඩින් උන් අලන මලක්කන් අපොයි මගේ කිරි වදිනා කුරක්කන්. බලන්න කිරි වැඩිගෙන එනකොට කුරක්කන් හේන ඌරු වට කරනකොට කොච්චර චිත්තස්ථාපයක් ලබනවද? අපොයි මගේ කිරි වදිනා කුරක්කන්. කය විතරක් නෙමෙයි මනසත් කොච්චර මෙරි මෙරි උපදිනවද මේ ගොවියාගේ. කටු ඇල්ලේ මග හේනේ කුරක්කන් වැට අහුරා ඌරන්ගෙන් වළක්කන්. කරගන්නට බැරි උන් මහ කුරක්කන් ඌරනි නොකා ඵලයව මගේ කුරක්කන්. ඔව් ආයාචනා කරනවා මම කටු ඇල්ලේ මගේ හේනේ කුරක්කන් ටික වැට අහුරා ආරක්ෂා කරගෙන ඉන්නේ මගේ ජීවිතය ගත කරන්න ඌරනි නොකා ඵලයව මගේ කුරක්කන්. ආයාචනා කරනවා තිරිසන්නුන්ගෙන්. ඉතින් ඇත්තටම මේක ආයාචනයක් දුකක් තමයි. නමුත් මේ දුක සංතාපය අහන්න තරම් හිතක් පපුවක් තිරිසන්නුන්ට නැති නිසා තිස්සේම මේ තිරිසනුන්ගේ අභියෝගයට ගොවියාගේ කුරහන් මගාව පාත්‍ර වුණා කියලා අපිට පිළිතුරේ දෙලියන්න පුළුවන්. මෙදා හේනි පැහිලා ඇති කුරක්කන් රන්වන් කරල් බර වී ඇත කුරක්කන්. ඌරෝ නොකෑවොත් හේනේ කුරක්කන් බඩගින්නට ඖෂධයකි කුරක්කන්. බලන්න බඩගින්නට ඖෂධයකි කුරක්කන්. ඒ කියන්නේ අන්තිමට ගොවියා මෙච්චර කැපවීම කරලා ශ්‍රමය
වෙහෙසලා ශ්‍රමය වගුරලා නිදි වරලා මානසික කම්පණයෙන් ඉඳලා අන්තිමට ධෛර්යයට මුහුණ දෙනවා. මොකද ධෛර්යය? ඌරු නොකෑවොත් කුසගින්නට ඖෂධයක් කරක් ගන්න. අවසානයේ සෝබාධර්මත් එක්ක ගැටෙනවා මේ විදිහට. ගොවියාගේ ජීවිතය ධෛර්යයට මුහුණ දෙනවා. අපි දැන් වුණත් දුර පුතාලා දකින්න ඇති නිවුස් බලනකොට නේද? ගොවියන්ගේ හේන් වගා විනාශ කළ හැටි අලියාවා එහෙම කියලා ඒගොල්ලෝ උද්ඝෝෂණය කරන උද්ඝෝෂ කියන්නේ අහිංසක ඉල්ලීම් කරනවා කෑ ගන්නවා. ඒ සජීවී හඬ සැබෑ හඬ මේ ජන කවිය තුළ එදත් තිබුණා අදත් තියෙනවා. කුරක්කන් තුනයි වැපුරුවේ අමාරුවේ කවන්ටත් බැරුව අතපය රුදාවේ අරින්ටත් බැරුව ලෝගම සිනාවේ කපමු නෑනේ ඉපනල්ලේ සුභාවේ. මේ ගමන් අස්වැන්න සරුසාර වුණොත් ඔවුන්ගේ ප්‍රේමය ඔවුන්ගේ යුග ජීවිතයත් සරුසාර වන බව ව්‍යංගයෙන් කියනවා කවියා. කපමු නෑනේ ඉපනැල්ලේ සුභාවේ. ආර්ථිකය කුරහන් හේන සාර්ථක වුණොත් ආර්ථිකය සරුයි ආර්ථිකය සරු වුණොත් පුද්ගලික ජීවිතයත් සරුයි. එපෙති දෙපෙති මහා හේනේ කුරක්කන් මග යන්නෝ මට සරදම් කුරක්කන් එපෙති වෙන්න කවුද ඒකල නරක්කන් කපා ගනිමු එක පෙත්තේ කුරක්කන්. එයා කියනවා අපි එකතු වෙමු එක පෙත්තේ කුරක්කන් ලෙස. නෑනට කියනවා නෑනා සමග එකතු වෙන්න නම් ඒ තියෙන්න ඕනේ මොකද්ද? ආර්ථිකය. ආර්ථිකය තියෙන්න නම් හේන ආරක්ෂා විය යුතුයි. එතකොට ඊළඟට අපෙන් අහනවා 7 වෙනි ප්‍රශ්නේ ලෙන අතහැර යාම කියන පාඩම ඇසුරින් අහන්නේ. මම ඒකට පොත ටිකක් පාවිච්චි කරනවා. මේ බලන්න සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍යයෙන් තමයි මේ කොටස පුටාගන්නේ. ප්‍රශ්නේ පුටාගන්නේ. සිංහබාහු චරිතයේ තරුණයෙකුගේ අදහස් සහ ක්‍රියාකාරීත්වයේ මැනවී නිරූපණය වන අයුරු නාට්‍යකරුවා සමත් වූ උදාහරණ තුනක් බැගින් සනාථ කරන්න. එතකොට තරුණයෙකුගේ අදහස් සහ ක්‍රියාකාරීත්වය තමයි අහන්නේ. සිංහබාහුගේ චරිතය ඇසුරෙන් තරුණයෙකුගේ අදහස් සහ ක්‍රියාකාරීත්වය මං කියලා දෙන්නම්. ඒ ගමන් අනිත් චරිත දිහා බලමු. එතකොට අහන ඕන ප්‍රශ්නයකට අපි සූදානම්. එතකොට පේපර් එක ඉවර වෙනවා. පේපර් එක ඉවර වුණාට පේපර් එකේදී අහපු නැති සාහිත්‍ය පාඩම් තියෙන්නේ. ඒව ගැනත් මම පුංචි හැඳින්වීමක් කරමින් යනවා ඔබට විභාගය අතලඟ නිසා. එතකොට මේ බලන්න. සිංහබාහුගේ චරිතය ඇසුරෙන් තරුණයෙකුගේ අදහස් සහ ක්‍රියාකාරීත්වය ප්‍රකාශ වෙන හැටි බලන්න. තරුණේ හැමදාම සාම්ප්‍රදායික නැහැ. එයා ප්‍රශ්න කරනවා. එයා ඕනම දෙයක් පිළිබඳව ප්‍රශ්න කරනවා. එයා අහනවා අපි දැන් මේ දිවිහිමියෙන් මේලෙනේ හිටියා. හරිද? එයා කියනවා නැත සමවන්නේ වෙනස පෙනෙන්නේ විලස පියාණන්නේ. එයා කියනවා තාත්තා අපි වගේ නෙවෙයි. දැන් ප්‍රශ්න කරනවා. තාරුණ්‍ය සාම්ප්‍රදායික නැහැ. තාරුණ්‍ය ප්‍රශ්න කරනවා. කෙලෙසද ඔහුහට අපදා වූයේ ඇයි මම නොකියන්නේ? අන්න ඇයි අම්මා කියන්නේ නැත්තේ අපි තාත්තා වෙනස් නේ. තාත්තා තිරිසනේ අපි මනුස්ස පැටව. කොහොමද ඒක මුනේ? ඒ කියන්නේ සාම්ප්‍රදායිකත්වයේ ප්‍රශ්න කරනවා තරුණ පරපුර විසින්. සිංහබාහු කියන්නේ නූතන තරුණ පරම්පරාව. අහනවා මේ මෑණියන්ගෙන් මේ සියල්ල හොඳින් දැනගන්න ඕනේ. ඒ කියන්නේ ඔහු කුතුහලයෙන් යුක්තයි, ප්‍රශ්න කරන ස්වභාවයෙන් යුක්තයි. හරිද? දැන් සුප්පාදේවිය කල්පනා කරනවා සුප්පාදේවියගේ චරිතය ගැන අපි කියනවා කියන්නකෝ. සුප්පාදේවිය කියන්නේ මෙතන හරි සංකීර්ණ චරිතයක් තමයි. ඇයි ඒ? තමන්ගේ දරුවන්ට ද්‍රෝහි වෙන්න බෑ. සැමියට ද්‍රෝහි වෙන්නත් බෑ. හැබැයි කාට හරි ද්‍රෝහි වෙන්න වෙනවා. ඒකේ සංකීර්ණත්වය. ඇය කල්පනා කරනවා සංගවන්නට තතු බැරිය පුතුගෙන් මිකිදා නිදිනා සොඳිනා පෙනෙන විලස අදහන්නේ නැත කීවද මුස නැන මුහු කුරා ගොස් ඇත පුරා වයස. ඈ කල්පනා කරනවා බොරු කියන්න බෑ වයස හරි. බොරු කිව්වට ඒගොල්ලෝ විශ්වාස කරන්නේත් නෑ. ඈ කතා කරනවා තමන්ගේ දරුවෝ දෙන්නට. ප්‍රේමවන්ත දරුවෙලිම හිඳිනු කන්‍යම කියමි පුවත සැක දුරලා අසනදි තියෙන. දැන් අම්ම ඇත්ත කියන්න හදන්නේ. දරුවෝ ලොකු වෙනකොට දරුවන්ට සත්‍ය ප්‍රකාශ කිරීම තමයි නියම අම්මා කෙනෙකුගේ භූමිකාව. ඒකට මම කිව්වා අම්මගේ චරිත සංකීර්ණයි නේද?
ඒ වගේම අම්මා දරුවන්ට සත්‍ය ප්‍රකාශ කරන්න හදනවා. සිංහ බහුව අහනවා ඇය කියනවා මෑණිය නුඹ දෙදෙනාගේ වේ කුමරියක් මන පසිඳු මහඟු වංග දේශේ නරවරහටද අන්න කියන වංග දේශේ රජ කෙනෙක් ඉදුවෙක් පුතේම දැන් සිංහ බාහුවන්න සිංහ බාහුව අහනවා සැප සයන සුවඳ බොජුන් තුමුල මාලිකා ඈ සම්පත් හැරදා ඇයි බෙලස වෙසන්නේ අහනවා විශාල මාලිකා රජ සැප අතහැරලා ඇයි අම්මා මෙහෙම ඉන්නේ අන ප්‍රශ්න කරනවා තාරුණ්‍ය ඒ විතරක් නෙමෙයි මේ තාරුණ්‍යයේ තව නියෝජිතවරියක් ඉන්නවා සිංහ සීවලී තරුණ ගෑනු ළමයි ආසයි ලස්සන දේවල් වලට ලෞකික දේවල් වලට ඇය අහනවා රාජකුමාරියෝ පළඳිති රන්මිණි මරබරණ සිනිලි වස්ත්‍ර ඇඳලා රන් මිරිවැඩි සඟලා ඇය මවනවා එහෙම සිහිනයක් ලස්සන ඇඳුම් ආයිත්තම් ඇති නේද අම්මේ ඇයි ඒව දාලාවේ සුප්පාදේවිය ඇගේ අසරණකම සිනිඳු වස්ත්‍ර මිනියබරණ තුමුල මාලිකා සුවඳ බොජුන් සැපසයන මිරිවැඩි සඟලා මේ සියල්ල හැරදා මම ආවෙමි වලටා කියන්නේ කැලේට වෙසෙන ලෙස ඔබ පියමා සමගින් සමග කියනවා මම ආවා ඔයාලගේ තාත්තත් එක්ක ඉන්න මේ සේරම දාලා අන දැන් පූර්ණ කාරුණ්‍ය සිංහ බාහු සිංහ සීවලී කියන දෙන්නම ප්‍රශ්න කරනවා ඇයිද පියාණන් සමගා ලෙනෙහි වෙසෙන්නේ හැරදමා ඒ රාජ ඉසුරු උවදුරු අතරේ රිසි නොවීද මාපියාට වාසෙ මාලිගේ සිව්මැලි ඔබ කැටුව ඉන්ට මේ වනාන්තරේ එතන පෙන්වන්නේ මොකද්ද තරුණ තරුණියන්ට අත්දැකීම් නෑනේ ඒගොල්ලෝ අහනවා ඇයි තාත්තා මේ වනාන්තරයේ ඉන්නේ අතුරු අන්තරා මැද මාලිගාවේ ඉන්න පුළුවන් නේ ඒගොල්ලොන්ට තේරෙන්නේ නැහැ තිරිසන මිනිස්සු එකට ජීවත් වෙන්නේ නැති බව ඇයි අත්දැකීම් නෑ අන තාරුණ්‍ය පිළිබඳ තව එකක් ප්‍රකාශ වෙන මොකද්ද අත්දැකීම් නැති නිසා ජීවිතයේ දෙස පටු ලෙස බලන අවස්ථා තියෙනවා සුප්පාදේවී කියනවා අසිරිමත් වූ දේකි මේ ලොව ප්‍රේමය නමිනා වැඩු පොරණ කිවිඳුන් සොද රසමුසු බසිනාම කියලා දෙනවා පුතේ මෙහෙමයි මේක ඇත්ත කතාව අතීතයේ කිරියන් වර්ණනා කරපු ප්‍රේමය කියලා හැඟීමක් තියෙනවා ඒ ප්‍රේමය කියන හැඟීමේදී ඕනම සැප සම්පතක් දාලා ඒ හැඟීම පස්සෙන් මිනිස්සු යනවා බලන්න අම්මා කෙනෙකුගේ භූමිකාව අම්මා ඇත්ත යථාර්ථය මහ පොළොවේ යථාර්ථය දරුවෝ දෙන්නට කියලා දෙනවා පොඩි කාලේ බොරු කිව්වට ඊළඟට සුපාදේවියේ වචනින්ම කියනවා ඔබ පියාණරයෙක් නොව වනයේදී මට හමු සිංහ රාජයෙකි ඔහු කෙරෙහි ඇති වූ ප්‍රේමය නිසා මම රාජ සැප හැරදමා මේ වනයේහි වෙසෙමි හරිද එතකොට දැන් සිංහ බාහු ගීතයකින් කියනවා මට උරුමයි රාජ උරුමය මායා යුතුයි ඒ සොයා අන්න තමන්ගේ උරුමයන් සොයා යාම තමන්ට අයිති දේ සොයා යාම තාරුණ්‍යයේ කොටසක් එතකොට ඇකිනවා මෑණියනි ඔබ කීව බස් අසා සම්නිටහන් කරගති මිමම නොපමාව යා යුතුයි මේ ලෙනේ නොබද දෙන අන්න තාරුණ්‍යයේ තවත් ස්වභාවයක් තමයි අභියෝග බිය නැතුව බාර ගන්න එක ඔව් කියනවා අම්මේ වහා ඔබ දෙදෙනාත් සමග මම මේ වනාන්තරයෙන් පිට වෙන්න ඕනේ මේ ගල් ගුහාවෙන් පිට වෙන්න ඕනේ දැන් බලන්න දැන් තමයි අර සුප්පාදේවියගේ සංකීර්ණ බව අසරණ බව මතුවෙන්නේ මෙවන් බස් දොඩනු කීම ඔබ පියා හැරදමා යා හැකිද මේ ලෙනින් අප නැතුව පියා ඔබ ලය පැලී මැරියේ ඇකිනෝ පියා ලය පැලී මැරියේ දැන් සිංහ සීවලී කියන්නේ දූනේ ඔන්න දූගේ චරිත ගැන ප්‍රශ්නයක් ඇහුවොත් ලියන්න ඔයාලා මුලින් දූ පිය පාර්ශවයට පක්ෂපාතී දුවෙක් සාමාන්‍යයෙන් අම්මට වඩා තාත්තා කෙනෙකුට පක්ෂපාතී කියලා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන මනෝවිද්‍යාවේදී එයා කියනවා මෙහෙම මාපියා හැරදමා යන්න කෙලෙස දෝ අප වලට ගොස් විඩාවී පැමිණි විට නැත කෙනෙක් අහල පිස දෙන්නට හුදකලා මේලේදී නමුත් සිංහ බාහු තමන්ගේ අභියෝගය අතාරින්නේ අන සිංහ බාහුගෙන් අහන්නේ තාරුණ්‍ය කියන්නේ තාරුණ්‍යය කවදාවත් අරමුණු අත්හරින්නේ අභියෝග අත්හරින්නේ ඔහු කියනවා ඔබ දෙදෙන්නම මා සමග නොආවොත් යන්නට වේ ඔබ දමා මේලිනේ මට උරුම උදවිය කියනවා මම තනියම හරි මගේ උරුමය හොයන් යනවා සිංහ සීවලී නැවතත් කියනවා කෙසේ හෝ යා නොහැක
ඇතේ තරකරවස දොරලෙනේ මහගලින පියතුමගේ රුදු තුමුල කියන තාත්තගේ විශාල අත්වලින් එයාගේ ලෝකේ වීරය තාත්තනේ දුගේ ලෝකේ දු කියනවා එහෙම බෑ යන්න අයියේ තාත්තගේ විශාල අත්වලින් ගල් දොර වහලා තියෙන්නේ නමුත් අභියෝග වලට බය නැහැ සිංහබාහු සෑම තරුණයෙක් වගේම ඔහු කියන තුමුල ගතින්දා බාහු බෙලෙන්දා වෙමිසේ තිදසින්දා කොරිරු ගජින්දා එතකොට බලන්න සිංහබාහු කියනවා මගේ අත්වල බලයෙන් බාහුවල බලයෙන් මම මේ ගල් දොර අයින් කරනවා දැන් බලන්න අපි මේ ප්‍රශ්න පත්‍රය කරන්නේ අන්තිම ප්‍රශ්නේ හරිද තරුණයා කියනවා මට ආත්ම විශ්වාසයක් තියෙනවා මට ආත්ම විශ්වාසයක් තියෙනවා මට මේ ගල අයින් කරන්න පුළුවන් මටත් ශක්තිය තියෙනවා තාත්තට වගේ ඒක තමයි තාරුණ්‍ය තුල තියෙන ආත්ම විශ්වාසය නමුත් සුප්පාදේවිය අයද සිටින ඔය අන්ත අසරණයි දැන් ඒ කල්පනා කරන කාගේ පාර්ශවයේද මං ගන්නෙ නොකරන් එලෙසා පියතුමගේ අන ඉක්මවලා පුතුනේ නපුරුයි වන්නේ අප සැම දෙනට නොකලොත් කීලෙසිනා හරිද නමුත් අසරණ අම්මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ කොහොමද පටහැනි වෙන්ටා නොව ඔහු අනටා වෙන මග ගැලවෙන්ටා නොපෙනෙන කලටා සැරසෙන කුමටා මා දැන් වලකන්ටා ඊනො දැන් මාව වලක්වන්න එන්න එපා හරිද දැන් අන්තිමට සුප්පාදේවිය කැපවීමක් කරනවා සුප්පාදේවියගේ චරිතය ඇසුරින් ඔයාලා දකින්න බලන්න අසරණ බව සංකීර්ණ බව දරුවන්ට සත්‍ය ප්‍රකාශ කිරීම නේද අන්තිමට ඇය තීරණය කරනවා දරුවන්ගේ පැත්ත ගන්න අන්න අන්තිමට දැන් පෙම්වතියක ලෙස සිංහෙක් එක්ක ආවා නමුත් අම්මා කෙනෙක් ලෙස සිංහයව දාලා යනවා පෙම්වතියක ලෙස සිංහයත් එක්ක ආවා කැලේට අම්මා කෙනෙක් ලෙස දරුවන් වෙනුවෙන් සිංහයව හැරදාලා යනවා වනාන්තරයෙන් එළියට ඈ සමාව ගන්නව තමන්ගේ ළඟ නැති ස්වාමියාගෙන් ඈ දෙවියන්ට කියන මගේ ස්වාමියා වරක ගන්න දෙවියන් බාරයි මා සමිදා මා වෙත නොයනුයේ කෝපා දරුවන් සන්දා කරණි මෙබන්දා සිහිවේ හැමකල් හද සෝකෙන් සමාවනු ඇත වරදා බලන්න සිංහබාහු හා සිංහ සීවලී වෙනුවෙන් සමාව ගන්නවා ඇය තම ස්වාමියාගේ සිංහබාහු දැන් බලන්න ඔව් ආත්ම තෘප්තියට පත් වෙන අභියෝගයක් ජයගෙන තාරුණ්‍ය ගැන මම ගොඩාක් කරුණු කිව්වා දැන් ඔයාලට උත්තරයකට වඩා ලියන්න මාගල පෙරලා ලෙන්දොර හැරිය බව ඔබ දන්නේ නේද එයා ලෙන්දොර ඇරලා අවට ලෝකේ ඉතා රමණීය වේ අන්න තාරුණ්‍ය කැමති අවට ලෝකේ සත්‍ය දකින්න කිසිදු බියක් සිතට නොගෙන ඔබ හා නැගණියෝද මා සමග යන්න කැමැත්නම් මගේ අධිෂ්ඨානයේ මුදුන්පත් වේ කියනවා මගෙත් කියන්නේ දෙදෙනාම සුපාදේවියගේ කැපවීම මෙන්න බලන අම්මා කෙනෙකු ලෙස නුඹගේද නුඹ නැගණියන්ගේද යහපත පිණිස නුඹ පියාණන් හැරපියා යන්න සම්නිකටන් කරගත්තු සිංහබාහු කියනවා ඔබේ සනිටුහනිතා යෙහෙකි මෑණියනි සිංහබාහු තමයි තාරුණ්‍ය හරි රැඩිකල් ඒ කියන්නේ ආවේගශීලී හරිද බලන්න කුතුහලයෙන් යුක්තයි ප්‍රශ්න කරනවා තමගේ උරුමයන් හොයාගෙන යනවා අභියෝග බාර ගන්නවා අරමුණ අතාරින්න කැමති නෑ හරිද ඒ වගේම නව ලෝකයක් දකින්නට ප්‍රාර්ථනා කරනවා දැන් සිංහයා පහුවාවා සිංහයා පසුතැවෙන ආකාරය තමයි මේ සුප්‍රසිද්ධ ගීතයේ තියෙන්නේ එයා කෑ ගහලා කියනවා සිංහබාහු මගේ ගල්ලෙන බිඳලා ලෙන්දොර හැරලා මුලින්ම ඔහු තමන්ගේ බිරිඳ ගැන දුක් වෙනවා මා සොඳුර දෙවනුව දියණිය ගැන දුක් වෙනවා මෙයා තාත්තා සිංහ සීවලී මා ප්‍රිය දියණිය ගල්ලෙන බිඳලා ලෙන්දොර හැරලා ගොසින් හැමදෙන නැතේ කිසිවක් මම දැනගතිමි මම සැක කළෙමි සිංහබා තාත්තා කියනවා මම සැක කරා මම දැනගත්ත සිංහබාබු
උඹ තමයි කවදා හරි මේක කඩාගෙන යන්නේ එළියට. තාත්තා කෙනෙක් දන්නවා තරුණ පුතෙක් මොන වගේ කෙනෙක්ද කියලා. ලෙන තුල නොයිති පෙරලා නොයිති මම දැනගතිමි මම සැක කළේ. එයා කියනවා මම දැනගත්තා. මම සැක කරා කවදා හරි පුතා ඇත්ත හොයාගනි පුතා එයාගේ උරුමය හොයාගෙන යයි කියලා. තාත්තා ගොඩාක් දුක් වෙන්නේ දූ ගැන. සුරතල් දියණිය මොළ කැටි වදනින් මාසන සන්නිය ආහාර පිසින්නිය කවන්නිය පොවන්නිය මාගෙන බියවන්නිය වනේ දුකක් විද අසන්නිය සොයන්නිය ඈත් ගොසින්නිය මං ගැන අච්චර හොයපොයත් ගිහිල්ලා ඇයි සුදු දුවණිය නුඹවත් නොසිටි බලන්න තාත්තා කෙනෙකු ලෙස සිංහයාගේ පසුතැවීම දුක සොහොයුරාණා මොළ මොළ ගතිය ඇත නුඹ මේ මුදු නැත කොහොමද තරුණයෙක්ට ගේ ඇතුලේ තරුණ කාලේ හිමිවන තැන ඔල මොළ ගතිය ඇත නුඹ මේ මුදු නැත දුවෙක් තරම් මුදු නෑ ඔහුගේ අන්තද කීකරුවේ කියලා ඔහු පසුතැවිලා අහනවා. එයාට හරියට එයාගේ ජීවිතේට හෙනයක් ගැහුවා වගේ එයා කියන හෙනයක්සේ පතිතෝ වහසින් හිස මතිට දෙදරුම් දී බමවා ඉදුරන් අඳුරු කරමින් පහරිනා රුදුරු ඊළඟට අතීතයේ මෙනෙහි කළා අතීත කාමයේ සිහිපත් කරලා දුක් වෙනවා විසුවාම සමග ආලයන දරුවන් දෙදෙනෙකු දීම පෙම්බර ඇයිද අරුචි උනේ නැද්ද දරුවෝ මා කෙරේ ලැබි උන්ට මාගෙන් ඌයේ වරදද උන්ට මාගෙන් කින්ද වූ වරදා අතීත කාමයේ සිහිපත් කරමින් එයා කල්පනා කරනවා දරුවන්ට මගේ මොකද්ද වෙච්ච වැරද්ද ගොස් සෙදින මම සොයනෙවි වනපෙත සියලුම ගම රට නරකැල හැසිරෙන බලන්න මේ අන්තිමට මේ තාත්තගේ මෙතනදී හෙළි වෙනවා නියම තාත්තගේ භූමිකාව නැවත නොදැනිති හසරක් නුපුරුදු ඇතිදෙන පැමිණෙති පිරිපක වලකනු කෙලෙසද දෙවි ඇති මුත් පුත නරයෙහි ගතමුදු ලොව දැක නැත අද වනතුරු කිසි කල එයා කල්පනා කරනවා පුතාට තියෙන ධෛර්යය නමුත් පුතා මේ සත්‍ය ලෝකේ දැකලා නැහැ කැලේ හිටිය මිසක් කොහොම මූණ දෙයිද යා අම්මයි නංගි එක උදුරු වලට තාත්තා තුල තිබුණේ වෛරය නෙමෙයි පසුතැවීමක් බයක් සැකයක් ඔවුන්ගේ අනාගතය පිළිබඳව. එතකොට ප්‍රශ්නෙන් ඇහුවේ සිංහබහුගේ චරිතයෙන් තරුණයෙකුගේ අදහස් සහ ක්‍රියාකාරීත්වය මැනවින් නිරූපණය වූ ආකාරය ප්‍රකාශ කරන්න කියලා. නමුත් ඊට පරිබාහිරව තව ඕන ප්‍රශ්නයක් ඇහුවත් උත්තර ලියන්න පුළුවන් වෙන මම ඔයාලට මේක විග්‍රහ කළා. ඊට පස්සේ අනිත් පාඩම් ගැන මම විනාඩියෙන් දෙකකින් පුංචි සඳහනක් කරන්නම්. දැන් මුලින්ම ඔබට තියෙන්නේ සතර සම්මන්ත්‍රණයනේ. මේකෙන් ප්‍රකාශ වෙන්නේ මම පොඩි මුස්ටි ටිකක් දෙන්නම්. උත්තර ගොඩනගන්න ලේසි වෙන්න. මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥාවනේ. මුල ඉඳලම ඔත්තුකරුවන් ගෙදවීම. ගිරව ඔත්තුකරුවෙක්නේ. ඒකනේ සතර සම්මන්ත්‍රණයේ හෙළි වෙන්නේ. ඊළඟට තමන්ගේ සතුරාව මානසිකව දමනය කිරීම වටලගත් වෙලාවේ ක්‍රියා කරන ආකාරය ඊළඟට වී සැපයුම දර සැපයුම ජල සැපයුම නතර කරන්න හැදුවහම යොදපු උපායවන් ඊළඟට කේවට බමුණා සමග පැවති සාකච්ඡාවේදී ඔහු යෙදූ උපාය මේ හැම තැනකදීම ඔහුගේ බුද්ධිය ගැන ප්‍රකාශ වෙනවා. ඒතකොට මේ පිළිතුරේ අනිත් පැත්තක් තියෙනවා. මේ මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥාවේ බලය ප්‍රකාශ වන හැම තැනකදීම කේවත්තයාව අවමානයට පාත්‍ර වෙනවා. හරිද? චූලනී බ්‍රහ්මදත්ත රජුගේ බලතණ්හාව අවමානයට ලක් වෙනවා. හරිද? එතකොට මෙන්න මේ වගේ කරුණු වලින් ඔයාලට පිළිතුරු සකස ගන්න පුළුවන්. ගුත්තිල වෙනනද වලින් ප්‍රශ්නයක් ඇහුවොත් ගුත්තිලගේ චරිතය ඇසුරෙන් අපි දකිනවා ඔහුගේ සත්පුරුෂ භාවය. ගුත්තිල කියන්නේ ඇත්තටම බෝධිසත්ව චරිතය. ඉතින් සත්පුරුෂයාට මේ ලෝකෙ උදව් කරනවා. සත්පුරුෂයාට සබාදානෙ උදව් කරනවා කියන එක තමයි ප්‍රකාශ වෙන්නේ ගුත්තිලට සද්දෙවිඳ උදව් කිරීමෙන්. එතකොට ගුත්තිලට සද්දෙවිඳ උදව් කිරීමෙන් වීණා වාදනය වෙලාවේ තත් සිඳිනවා. නමුත් ඊටාම හොඳින් වීණා නද ඇහෙනවා. මම කවි කියවන්නේ. නමුත් ඒ ප්‍රකාශ වෙන්නේ මොකද්ද?
තත් සිදිනකොට වීණා ශබ්දය වැඩි වෙනවා. ඒ කියන්නේ එකක් ගුලියක් අහසට දමනවා. ඒ මොකද්ද? අద్භූත රසයවට කියන්නේ. අතාත්වික දේවල් වලට අద్භූත රසය. ඊළඟට ඕනෑම දෙයක් පවත්නා තත්වයට වඩා ඉහළින් වර්ණනා කිරීම. ඒකට කියනවා අතිශයෝක්තිය. ඒක බුද්ධිල වෙනන අවස්ථාවේ කතුවරයා විසින් අතිශයෝක්තියසේම අద్භූත රසයද පාවිච්චි කරා. ඒ වගේම උපමා ආදී අලංකාර වලින් ලස්සන සංකල්ප රූප මවල තියෙනවා. අවසානයේ සුරලඳුන් ඇවිල්ලා රංගනයේ දින ආකාරය දිහා බලනකොට ඊට පස්සේ හානාහිය පානාණ්ඩ හැරෙන් දැනේ වගේ කවිවලදී ඒ ජන කවි තමයි. නමුත් ගැමි සමාජයේ උපදේශ සැපයීමක් තමයි දේවා දක්නට ලැබෙන්නේ. ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනේ. ඒ කියන්නේ ගසකට මොන වගේ පහරක් දෙල්ල කරලා තියෙන පොරෝ පහරක් දෙල්ල කරලා තියෙන කියලා ඒ ගස මුල පෑයුමෙන් පේනවා. ඒ කියන්නේ ක්‍රියාව මොන වගේ ක්‍රියාවක්ද කියලා ඒ ප්‍රතිඵල වලින් පේනවා. අමුතු බද්දීම අපෑල්ලුමින් දැනේ. ඒ කියන්නේ ආගන්තුක සත්කාර කරන ආකාරයෙන් පේනවා ඒ සත්කාරය කරන කෙනාගේ ආකල්පය මොන වගේ එකක්ද කියලා. හානාහිය පානාණ්ඩ හැරෙන් දැනේ. මොන වගේ සීසෑමක්ද සිද්ධ වෙන්නේ කියලා අඳුරේ යහන් ඉඳලා කියන්න පුළුවන්. ඊළඟ බලන්න ලස්සනට උපදේශ දෙනවා ගෙමියන්ට. නහින දෙහින කාලයට පෙන් කලුන් දෙත. වහින කලට කූරින් මිහිල් වලින් දෙත. සෞභාග්‍ය කාලයට නම් ඕන තරම් ධනෙ උතුරනවා. වහින දියෙන් දෝතක් මුත් ගතොත් ඇත. අපත යන ධනෙන් ප්‍රයෝජන ගත්තට කමක් නැහැ. හැබැයි පදින රෙලවුන්ට ඉනිමන් කමක් නැත. අසත්පුරුෂ වැඩ කරන අයට අයව උද්‍යෝගිමත් කරන්න එපා. වරද පෙනෙන තරමට වැරදුනා නොවේ. වරද ඇතත් නිකරුණේ වැඩ කළා නොවේ. වරද පෙනෙති වැඩ නුගත් අයට ලොවේ. වරද නැති කෙනෙක් නැත සකිය මේ ලොවේ. කියන වැඩ කරන අයගෙන් තමයි වැරදි පේන්නේ. වැරදි නැති කෙනෙක් මේ ලෝකේ නැහැ. අනුන්ගේ වැරදි පේන්නේ වැඩ නොකරන අයටයි. ගොඩැල්ලේ තරම දැනගෙන ලිද කපනු, ගොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු. කඩුල්ලේ තරම දැනගෙන කද බඳිනු, තමුන්ගේ තරම දැනගෙන කලහරිනු. කියනවා ඉදිරියට වෙන්නේ කවර ප්‍රතිඵලයක්ද කියලා දැනගෙන ක්‍රියා කරන්න. ප්‍රතිඵලය ගැන හිතලා ක්‍රියා කරන්න. ගොඩැල්ල ගැන හිතලා ලිද කපන්න පටන් ගන්න. බොරළු යටින් තියෙන බොරළු මොන වගේද කියලා හිතලා උඩ පනින්න. කඩුල්ලේ තරම දැනගෙන කද බඳින්න නැත්නම් කද ගන්න බැරි වෙන එළියට. තමුන්ගේ තරම දැනගෙන කල් ගෙවන්නේ කියන්නේ තමන්ගේ භූමිකාව අවබෝධ කරගෙන ක්‍රියා කරන්න. ඇස නැතිදා පොත ගත්තේ කියන්ටද, දත නැතිදා උද්දඩු ගිනි තපින්ටද, වෙර නැතිදා ගහගත්තේ දිනන්ටද, යුද ඇතිදා කද නැති කද කොස් කොටන්ටද. කියන්නේ වෙලාව කල්යල් ඉක්මවා ක්‍රියා කරලා වැඩක් නැහැ. ඇස නැති දවසට පොත් කියවන්න බෑ. දත් නැතුව උද්දඩු කන්න බෑ. ශක්තිය නැතුව ගහ ගන්න බෑ. හරිද? ඊළඟට බලන්න. එක් වුණදාට උද්දණ්ඩේ පැනිසීම. මේක තමයි ගැමි සමාජයේ යථාර්ථය. සමගියෙන් ඉන්නකොට හරීම මිහිරි උද්දණ්ඩේ පැනිසීම. වෙන් වුණදාට යක් දෙබරේ වදසීම. නමුත් අමනාපුණහම යක් දෙබරේ වදයක් වගේ හරිම මිහිරි. ගොසින් කටු අත්තේ අග සේමා ඉතින් ළඟේ කරවිල තිබ්බුඩු සේම. ඇමිනි රණ්ඩු වෙනවා කටු අත්තක් වගේ. ඒ අසුරනම් කරවිල තිබ්බුඩු වගේ අමිහිරි. රන් විමනේ සිටි මුද්දුක නැති වෙද්ද පැණිමියේ කෑමුත් බඩ ගිනි නැද්ද? මේ කියන්නේ සෝබා දහම ගැන. රන් විමානයේ හිටියත් දුක ඇති වෙනවා. මී පැණි කෑවත් කුසගිනි වෙනවා. මිනිබරණෙන් සැදුමුත් ගත නොරිදෙද්ද? ආවරණ රත්තරන් වලින් හැදුවත් මැණික් වලින් හැදුවත් එඟට රිදෙනවනේ ආවරණ පැලඟුවාම. පැණි වරකා ගසටත් හෙනනවදිද්ද? පැණි වරක ගස් වලටත් හෙන ගහනවා. ඒ කියන්නේ සෝබා දහම කාටත් පොදුයි. අඳුරු කරුවලේ පඳුරට මුවා වෙලා විදුලි එළිය දැක ගිනිහුල දියේ කියලා. අනුන් ලියන් දැක තමලියට තලතලා පණින මුවන් දුවන මුවන් දැකනු දමන නිලුපලා අහිමි දේවල් වෙනුවෙන් නොලැබුණ දෙයක් වෙනුවෙන් ලැබිච්ච දේවල් කැප කරන්න එපා කියලා කියනවා. ඊළඟ බැද්දේගම නවකතාව ඇසුරෙන් පුංචි මණිකා බබුල්ල සොයා යන ආකාරය සෝබා දහමට ආදරේ වුණාට සාමාන්‍ය සමාජයේ දියවන ආකාරය ඇගේ අදිෂ්ඨානශීලී බව බබුල් මිය ගියා කියවහම හිරබලා බලාපොරොත්තුනේ කෑ ගාලා විලාපන කරලා හොඳයි කියලා. නමුත් ජීවිතේ මුහුණ දීලා තියෙන අභියෝග වල හැටියට ඒකත් එක්තරා කාරණයක් විතරයි.
ඈ නැවතත් වනාන්තරයට යනවා. ඈ සබාදහමේ කොටසක් හැටියට ජීවත් වෙලා තියෙනවා. අපි ප්‍රශ්න පත්‍රයේ කතා කරද්දී මුනිසිරිපාසි බිමින්නේ කියන කවිය කළා. ගංගාවේ සංගීතය තුලින් ඇත්තටම ගඟ කතකිය බවට පත් වෙලා ගඟ කතකියා ලෙස Taman ගැන කියනවා. ගඟ කතකියා වෙද්දී ඒ ගංගාව තුලින් ජීවිතය ගැන යම්කිසි යථාර්ථයක් ප්‍රකාශ වෙනවා. මම බොහොම සමුච්චය කරලා කියන්න. එයා මුලින්ම කියනවා බෝවිටිය පඳුරු තලාගෙන මම කඳු මතින් ගලාගෙන එනවා. සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි යමරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි. ගංගාව කවදාවත් අභියෝග වලට පසුබාන්නේ අභියෝග වලින් පසුබාන්නේ නැහැ. එහෙනම් ජීවිතයක් ගංගාවක් වගේ විය යුතුයි. කරදර දුක්ඛම් කටු වෙනවා. නමුත් ඉදිරියට මුහුද නැමැති හිමියා හමු වෙනකන් ගලාගෙන යා යුතුයි. හරියට සංසාරේ වගේමයි ගංගාවත් එන්නේ කොයි සිටද කොතැනකටද යන්නේ ඔබ කුමකටද මාදුරු තැරීම සන්නේ. මිනිසුන් ගිහින් මෙතරම ආපසු වෙන්නේ කිමද කියා කිසිවෙක එනවසන්නේ. මිනිස්සු මේ සංසාරේ යනවා ඒක අහන්නේ. ඇයි මගෙන් අහන්නේ මං කොහෙන්ද යන්නේ? කොහෙද දෙන්නේ කොහෙටද යන්නේ කියලා. එයා කියනවා මම මේ මහගමසේකරෙන් හරි ලස්සනට රචනා කළා තියෙන්නේ. මීයම කිරල මාදම් ගෙඩි ලදරු වී ඇකෙහිලා මඩවයි වෙන සැද සුලදරේ. සුලිමද කරගෙමින් ඉඳුනේ ගැඹුරු දියේ සමහර තැනක ලස්සන මල් කැපුරු තියේ කියන සබදාම සමහර තැන්වල හරිය අමිහිරි මේ ගංගාවේ දියසුණු මැද ලස්සන මල් කැපුරු තියෙනවා කියන්නේ සබදාම සමහර වෙලාවට පුංචි පුංචි මල් කැපුරු බිලි ගන්නවා. හෙරිමල් සිනා රැලි පෙන පෙඩු මිහිරිතම ගල් පරවලම හැපි හැපි බිහි කරමි මම සමතැනිකලා හමුවේ අලසකම නිරසයි අතරමඟ අවහිරන දුටුබිම. ගංගාව තුළින් ජීවිතය ගැන යථාර්ථයක් කියනවා. සරල බිමක ගලාගෙන යන එක හරි අලසයි. නමුත් ගල් මුල් වල හැපි හැපි ගලන එක තමයි හරිම සුන්දර. ඒ කියන්නේ අභියෝගයක් එක්ක ඉදිරියට යන ජීවිතය තමයි සුන්දර. අලසව ගලාගෙන යන ජීවිතය නෙවෙයි සුන්දර කියලා අපිට කියනවා. මිනිසුන් ඉවුරු වල යන අඩිසද්දෙන් ලායට සසල බවමින් මතුණු නැගෙද්දෙන් කෙකටි යෝලු නලියන දිය රැලි මැද්දෙන් මල් පිටි විසුල කොළ එන අතකට එද්දේ. එයා කියනවා මම සබාදහමට මුහුණ දෙනවා. රන්තරු පිරිවරාගත් සඳ මඩලයට මහා වන බිමක මැද ගිරිකුල් අතර සිට නොමියන හේලි දහමක පණිවිඩේ පිට කොඳුරුම කෙඳිරියක් මුළු ලොව සසල කොට. බලන්න අපි ලේනා පැහැර යාමක් සාකච්ඡා කළා. මුළු සාහිත්‍ය පොතම ආවරණය කරලා තියෙන්නේ බොහෝ දුරට අඟුල්මල් දමනයේදී අපි කෙටියෙන් කිව්වොත් මේවා නම් හරි ප්‍රසිද්ධ මාතෘකා නේද? දක්ෂයෙකුට ඊර්ෂ්‍යා කිරීම නේද? ඒ ඊර්ෂ්‍යාව නිසා උගුලක් ඇටවීම ඕනෑම අහිංසක පුද්ගලයෙක්ව සමාජයට අසත්පුරුෂයෙකු කළ හැකි බව. නමුත් බුදුන් වහන්සේ විසින් අඟුලිමාලව දමනය කරන ආකාරයෙන් ඕනෑම අසත්පුරුෂයෙකුව සත්පුරුෂයෙකුට දමනය කළ හැකි බව නේද? රජුවන්ගේ චරිතෙ මද හාස්‍යයකට ලක් වෙනවා. ඔහු අභියෝග වලට මුහුණ දෙන ආකාරය පිළිබඳව බොහෝ ප්‍රසිද්ධ මාතෘකා අඟුලිමාල දමනය වගේ උග්‍රසේන සිටු පුත්කීවත්ව අපි සාකච්ඡා කළා නේද? එතකොට කෑරගල වැජබෙයි ඒවා මග විසිතුරු ඒවා සාම්ප්‍රදායික සංදේශ ඒවයින් අපි කතා කරා. කුරහන් ඉස්මෝ කලවර බලාලා කියන එකත් අපි සාකච්ඡා කරා. අපටත් ඇසිකිලියක් කියන කෙටි කතාවයි සොරිගම් පිළිතුරක් සාකච්ඡා කරා. සීන මායාවන් තුළ ජීවත් වීම හා යථාර්ථය අතර ගැටුම තමයි අතටම අපටත් ඇසිකිලියක් කියන කෙටි කතාවෙන් මේ දීමන්ති මාලය කියන කෙටි කතාව ඇතුළේ තියෙන සීන මායාවන් තුළ ජීවත් වීම සහ යථාර්ථය අතර ගැටුම. අපටත් වැසිකිලියක් කියන කෙටි කතාවේදී ප්‍රකාශ වෙන්නේ මිනිසුන්ට නවීකරණය කොච්චර අමාරුවෙන්ද හුරු කරන්නේ. වැසිකිලිය කියන්නේ මේක සරලව ගත්තොත් ගමකට සෞඛ්‍ය පුරුදු පුහුණු කිරීම කියලා කියන්නේ. නමුත් අපි මෙහෙම හිතන්නකො. වැසිකිලියක් කියන වචනේවත් අහලා නැහැ. ඒ කියන්නේ ගමට නවීකරණය හරිම අලුත්. පස්සේ වැසිකිලියේ හැදුවා. ඒකට යන්නේ. කියන්නේ සාම්ප්‍රදායික සමාජයට නවීකරණය හුරු කරන්න අමාරුයි. පස්සේ කතකය තමයි ඉස්සෙල්ලම වැසිකිළියට යන්නේ. ඒ කියන්නේ මොකද්ද? තරුණ සමාජය තමයි ඉස්සෙල්ලම නවීකරණය වෙන්නේ. තරුණ සමාජයේ නවීකරණය වුණාම එයාව අනුකරණය කරන අනිත් අය අක්කයි නංගි මල්ලි අම්මයි ඔක්කොම වැසිකිළිය යනවා. හැබැයි තාත්තා වැසිකිළියට යන්නේ. ඒ කියන්නේ මොකද්ද? ගතානුගතික වැඩි හිටියා ලේසියෙන් නවීකරණය වෙන්නේ. එහෙමත් හිතන්න.
ඊළඟට අන්තිමට දැන් වැසිකිළිය ගඳයි ඇමෝනියා ගඳ එනවා. තාත්තත් වැසිකිළියට යනවා. හැබැයි පිරිසිදු කරගන්න යන්නේ 12ට. ඒ කියන්නේ මොකද්ද? සාම්ප්‍රදායික වැඩිහිටිය නවීකරණය වෙනවා. හැබැයි සම්පූර්ණයෙන්ම නෙමෙයි. පොඩ්ඩක් සාම්ප්‍රදායික ගතියද ඇතුව. ඉතින් මෙන්න මේ විදිහට දෑතේ කරගැට සිවසනසන්නට අපි සාකච්ඡා කළා. ඊළ අවසාන වශයෙන් වස්සානයේ කියන කවි පන්තියේ මගේ ස්ථාවර ගුරුතුමා රත්නශ්‍රී විජේසිංහයන් විසින් රචනා කරපු කවියක් තමයි තියෙන්නේ. එතකොට පෞද්ගලිකව මම දන්න නිසා සම්මානයේ අවසන් කරමින් මෙහෙම කියනවා. රත්නශ්‍රී විජේසිංහයන් දුෂ්කර සේවයට යනවා මොනරාගල හුලන්දාව මහාවිද්‍යාලයේ. ඒ ගිහිල්ලා ඉන්නකොට ඒ යනකොට තමයි ඔහු ලියන්නේ මම අර ඔබට කිව්වේ කලින් නුඹ නොදෙමි එක රටට දරු නොදෙමි වාල් කමට ඇඟමස පුදා රකින්නයි නොපුරමියේ පෙරුම්දම් බුදු වෙන්න ඕන උඹලා මට නිවන් මඟ කියලා කියලා දරුවන්ට කියාගෙන යනවා දුෂ්කර සේවයට. නමුත් ඒ දුෂ්කර සේවයට ගිහිල්ලා ඉන්නකොට ඔහුට ඉන්න හිටෙන්නේ දරුවන් අඹුව මතක් වෙනවා. දවසක් ඒ සේවය හැර ඒ ප්‍රදේශය හැරෙන්න ඔහු වෙනවා. නමුත් පරිසරය තරණය කරද්දී ඔහුට පේනවා මේ පරිසරය හරි ලස්සනයි. පරිසරයට වසන්තයක් එළවිලා ඔය දැල දොඩමළුය සුවඳ වැරුවායින්ට නිල් වතුර තොරල් කර කෙලෙසා පැහැර යන්න. බලන්න ඔහුට හිතෙනවා මේ ඔය යුන් දෙක මගෙත් එක කතා කරනවා වගේ මේ සුන්දර පරිසරය මන් දාලා යන්නේ කොහොමද? යාට පරිසරයෙන් අමුදරුවන්ව මෙවිලා පේනවා. කෙකටියා පඳුර සුදු මල් පුකුර වඩාගෙන සොඳුරුඹ වාගේ හිනෙහියමා එක්ක. ඔහුට පේනවා මල් පිපිච්ච කෙකටිය ගහ හරියට කවුරු වගේද? දරුවන්ව වඩාගත්තු බිරිඳ වගේ. ඒ දරුවන්ව වඩාගත්තු බිරිඳ ඔහු සමග සිනාසෙන්නාසේ. එකෙන් සිට ඔහු ඒ පරිසරයට එළඹිච්ච වසන්තයට ආදරය කරනවා. කුරුළු පැටවුන්ට ඉර එළිය අරගෙන දෝතට මිහිරි මව් කිරි වගේ පොවන්න හිතෙනවා. මොනරුන්ගෙන් අහනවා සන්නාලියන් කොහොමද ඔබේ මොනවට ඉල්ලන්නේ? හරිද? මාළුවන්ට කියන ඔබට කරදර කරනවද? එහෙනම් වරෙන් මාළඟට. මේ විදිහට කියන අතරේ ඔහුට මතක් වෙනවා. ඔහුට හුදකලාවකුත් දැනෙනවා. ඒ කොහොමද? වැහිවලා කුළුරංචු කඳු මුදුන් වල ලගින දැන් ඒවි තැනිවිමට සීතලයි මගේ හිතට. තව ටිකකින් වහේ. ඒ කියන්නේ මේ වසන්තය තුල සීතලයි මගේ හිතට. හිතට හීතලයි කියන්නේ මට තනි. හිතවලට දැනෙන හීතල තමයි තනිකම. එයා කියනවා බිරිඳට වැසි සමයේ රෑ ඇඳේ හීනයක් වී ඉන්න ඔබ එන්න ඉතින් මගේ හෙට දවස මට දෙන්න. හීනෙන්වත් ඔයා මට පේන්න. හැබැයි එයා තීරණය කරනවා මෙහෙම. දුෂ්කරය කියා මම ජීවිතේ දාලා යන්නේ. දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය කටුපොකුරු සිප ගනිමි. හෙට මලක් වනු පිණිස. මම අද අභියෝග වලට මුහුණ දෙනවා. හෙට මගේ ජීවිතේ සරුසාර කර ගැනීම සඳහා. එතකොට අපේ ඩිජිටල් ඉස්කෝලේ බොහෝම කම්කටොළු බැද්දේ සංවිධානය කරපු සම්මන්ත්‍රණ මාලාවේ අවසාන සිංහල සම්මන්ත්‍රණයයි මම මේ සිදු කළේ. එහෙනම් ඔබට ජය, ඔබට විභාගයේ ජය හිමි වේවා. ඔබ හොඳට හිතේ තියාගන්න, හිතේ සටහන් කරගන්න. දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය කටුපොකුරු සිප ගනිමි හෙට මල වනු පිණිස. ජය වේවා. Thank you.